තෙරුවන් සරණයි සෑම දෙනාටම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍ය අපිට පෙන්නවා සත්‍ය දැනගත්තා ඊට යහ බුදුරජාණන් වහන්සේට ඉතාමත් වූ අධික ප්‍රඥාවක් තියෙනවා ඥාන 72ක් තියෙනවා ඒවා ඒ සමහර ඥාන බුදුවරුන්ට විතරයි තියෙන්නේ අනිත් අයටත් වෙනත් ඥාන තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රමාණයටම නෑ ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ සියලු දේම දැනගත්ත අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා මෙම දහම් සාකච්ඡාවට සම්බන්ධ වෙමු. තෙරුවන් සරණයි. මම හිතනවා මං කියන දේ ඇහෙනවා. හුඟක් වෙලාවට ප්‍රශ්න අහන්න කියලා කියනවා. ප්‍රශ්න අහන්න කියලා කියන්නේ දැන් අපිටම අපි දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි දැන් ජීවත් වෙනවානේ. අපි ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේ මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා. අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා අපි निराකරණය කරගන්න. මම හිතන්නේ කාටත් වෙලාවක් තියෙනවා කියලා අපේ ජීවිතේ මොකද්ද කියලා අපිට ඇනලයිස් කරගන්න. කියන්නේ මොකද්ද මේ ජීවිතේ? අපි මොනවද මේ කරන්නේ? වැරදි පැත්තට හිතනවවත් හොඳ වැරදි පැත්තට හිතනවත් හොඳ පැත්තට හිතනවත් නෙමෙයි. වැරදිද හොඳද කියලා හිතනවා නෙමෙයි. මේ ජීවිතය කියන්නේ මොකද්ද කියන දේ අපි තේරුම් ගන්න බලන්න ඕන. නමුත් ජීවිතය කියන දේ තේරුම් ගන්නකොට මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි හුඟක් වෙලාවට අපිට බුදුදහම තියෙන නිසා අපි බුදුදහම තුලින් ජීවිතයට ගල්ප ගන්න බලනවා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ බුදුදහම ඇතුළට දාගන්න බලනවා. නමුත් ඇත්තටම බැලුවොත් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට එහෙම බුදුදහමක් නැහැ. ඒ කියන්නේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ජීවිතේ තමාම අවබෝධ කරගන්න. ඇත්තටම වෙන්නේත් ඒකයි අපිට. ඇත්තටම වෙන්නේ තමාගේ ජීවිතේ තමාම මේ මොකද්ද වෙන්නේ කියන දේ අවබෝධ කර ගැනීමක් තමයි වෙන්නේ. ඒක නිසා කොච්චර ත්‍රිපිටක දහම තිබ්බත් අර ඒ අවබෝධයෙන් නොවන තාක්කල් මේක තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි Taman ජීවත් වෙනවා කියලා කියනකොට දැන් බලන්න අපි කොච්චර දේවල් අපි කියනවා ඇවිදිනවා, කනවා, බොනවා, ඉඳ ගන්නවා, ක්‍රීඩා කරනවා, විනෝද වෙනවා, නටනවා. සමහර වෙලාවට මිනිසුන්ගෙන් බැනුම් අහනකොට හිත රිදෙනවා. සමහර මිනිස්සු තමන්ව සතුටු කරනවා. අපි විවිධ දේශපාලන කතා කරනවා. අපි සමහර වෙලාවට තමන් අදහස් තුලින් යම් අයව විවේචනය කරනවා. අපේ රටේ ඉන්න ජනාධිපතිවරු විවේචනය කරනවා. අපි අදහස් අනුව යම් අය විවේචනය කරනවා. යම් අයව ප්‍රශංසා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිසුන්ට විවිධ අදහස් තියෙන්න පුළුවන්. විවිධ අදහස් තියෙන්න පුළුවන්. මම අර හැම තිස්සෙම කියන දෙයක් තමයි ඉස්සෙල්ලා රහත් වෙලා පස්ස පැත්ත බලන්න එපා. රහත් වෙලා පස්ස බලන්න එපා. එහෙම වෙලා නැහෙනේ බොහෝ අය. ඒක නිසා මම මේ කිව්ව ජීවිතේ කියන දේ අපි ඔය ඔක්කොම ඕවා කරනවා. මේ කිව්ව දේවල්. ඇත්තටම ඒවා කරනවා. ඒක නිසා අපි ඉන්න තැන ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ ඉන්න තැන දැන් රහත් වෙන්න යන්න මග කියන්න පුළුවන්. මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් ඇත්තටම රහත් වෙලා නැහෙනේ. ඇත්තටම රහත් වෙලා නැහැ. ඒක පිළිගන්න එපේ. ඒක නිසා රහත් වෙන පැත්ත පෙන්නලා මේ පැත්ත ජීවිතේ පෙන්නන්න. ඒකට මග යන්න ඕනේ. මග යන විදියක් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගේ යන්නේ මේ ජීවිතය කියන දේ ඒ මොහොතේ ඒ සිතේ අවබෝධ කරමින් තේරුම් ගනිමින් ඒකට අපි කියනවා නුවණ දියුණු වෙනවා අවබෝධයක් ඇති වෙනවා දැන් හරියට නිදහස්ව සිටුවොත් මම මේ කියන දේ
හොඳට ගැලපෙනවා ඔබලට. තනියෙන්ම හිතා ගන්න. දැන් මගක් තිබ්බ පළියට රහත් වෙන්න පුළුවන් කියලා කිව්ව පළියට යා යුත්තේ තමනුයි. යන්නේ තමන්ම මොහොතක් පාසා අවබෝධයක් ලබමින්. අපි ඒකට කියනවා නුවණ කියලා. නුවණ කියලා. ඒක නිසා යම් යම් අය විවිධාකාරයෙන් ඒ අයගේ අදහස් දක්වන්න පුළුවන්. ඒත් කියන්නේ ජීවත් වෙනවා කියන දේ. එකපාරට ඒ ටික රහතුන් වහන්සේ අර පොතක තියෙන රහතුන් වහන්සේ මෙන්න මේ වගේනේ රහත් වෙනකොට මෙහෙමයි කියන දේට ගලපන්න ගියොත් මුලා වෙනවා. මුලා වෙනවා. මොකද පාරක් තිබ්බ පමණින් රහතුන් වහන්සේගේ ගුණ මේ වගේ කියලා කිව්ව පමණින් ඒක තමා තුළින් වර්ධනය කරගන්න මොහොතක් පාසා සිත අවබෝධ කරගන්න වෙනවා. නුවණ දියුණු වෙන්න වෙනවා. ඒක නිසා සතර ඵලය කිව්ව පමණින් මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අය පවා තමන් මේ ජීවිතයේ තුල ජීවත් වෙන ගමන් විවිධ අදහස් දක්වන්න පුළුවන්. ඒ අයට විවිධ අදහස් දක්වන්න පුළුවන්. ඒ මොකද ඒක මේ අපි බැලුවොත් ඇත්තටම අවංකවම අපි බැලුවොත් මහාන වෙලත් එහෙම අදහසක් දක්වන්න පුළුවන්. ඇයි මහාන වෙලා ඒක කරන්න දෙන්නේ නැත්තේ? අර විනයක් ඔළුවට ඉස්සලා පටවගෙන තියෙනවා. විනයක් කියන දෙයක් ඔළුවට දැම්මට පස්සේ එතනින් කන්ට්‍රෝල් එකක් දාලා තියෙනවා. විනයට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ওই විනය කියන කතාවත් කිසිම විනයක් මේ ලෝකේ පවතින්න බෑ රාග දේශ මොහ ෂය කරන පැත්තට යොමු නොවන තාක්ක. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විනය කියන්නේ රාග දේශ මොහ ෂය කරන පැත්තට යොමු වෙනවා නම් ඒක කොච්චර පොත්වල ලියලා තිබ්බත් මෙහිමයි විනය කියලා කිව්වට ඇත්තටම මහාන වෙලා ඉන්න ස්වාමින් වහන්සේගේ ජීවිතේ තමයි තමන් අවබෝධ කරගන්න ඕනේ ඇත්තටම. එතකොට යම් කිසි කෙනෙක් මහාන වූ පමණින්ම බලහත්කාරයෙන් විනය පැටවීම තුලිනුත් ඒ පුද්ගලයාව සංවර කරගන්න බෑ. එහෙම කරන්න බෑ. මොකද අපි කියන හිස බුගාලා සිවුරක් ඇඳත් සිටීමේ විදිය එකයි. ගිහි එකනයි මහාන වෙච්ච එකනයි. වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න බෑනේ එහෙම. ඒක අපහසුයි. මොකද බලහත්කාරයෙන් ආරූඪ කරගත්ත දෙයක් තමයි එතන තියෙන්නේ. බෝල් එකක් අරන් යන්න ඕනේ පිරිනිවන් පාන්න. ඒ පිඟානක් අරන් යන්න බැරි. දැන් වගේ තියෙන ගොඩාක් දේවල්. හරි. එතකොට විනය තුලින් පැටවීමක් කරලා තියෙනවා. ඒ පැටවීම කරලා තියෙන්නේ නිවන් දකින්න පහසුයි කියන මගට. දැන් ආය කියන්නේ මග. පැටවීමෙනුත් පෙන්වන්නේ මග. රාගදේශ මොහ ෂය කරන මග. ඇත්තටම පැටවීමක් කළත් දෙගොල්ලොම ජීවත් වෙනවා. ලෞකික ලෝකයේ ඉන්න අය ජීවත් වෙනවා. මහාන වෙලා ඉන්න අය ජීවත් වෙනවා. ඒතකොට ජීවිතය කියන්නේ මොහොතක් පාසා ජීවත් වීමක්. ඒ ජීවත් වීමේ යථාර්ථය අපිට තේරුම් ගන්න වෙනවා. ඒක යථාර්ථය දකින්න වෙනවා තමන්ගේ සිතේ. යම් කිසි කෙනෙක් හිතනවා අපි සෑම කෙනෙක්ම වැඩි හිටියයි. යම් කිසි කෙනෙක් හිතනවා නම් තමන් මහාන වුණා කියලා කාමුක හැඟීම් එන්නේ නැහැ කියලා. හොඳයි එහෙමනම්. කාමුක හැඟීම් එන්නේ නැහැ කියනවනම් හොඳයි. හැබැයි පොඩ්ඩක් ඇත්තටම එහෙම වෙනවද? අනේ ඒව පොඩ්ඩක් හිතන්න බෑ. මොකද සෑම කෙනෙක්ම මිනිස්සුયો කියන තැනින් තමයි එන්නේ. බලහත්කාරයෙන් පටවපු විනයකින් මිනිස්සු සංවර කරන්න බෑ. ඒකයි මම කියන්න හදන්නේ. තමන්ගේ ජීවිතයේ අවබෝධයක් තුලින්ම තමයි සංවර වෙන්නේ. ඒක ගිහි පැවිදි දෙගොල්ලොන්ටම ඇත්ත. ඒකයි පංචශීලයේ අඩුම තැන හැටියට දාලා තියෙන්නේ.
පංචශීලයේ අඩුම තැන. ඇත්තටම විනය කියන්නේ බලන් ගියාම පංචශීලය. ඒක තමයි ආරම්භය. අඩුම වශයෙන් පංචශීලය. එතකොට අපි බලන්න ඕනේ තමන්ගේ ජීවිතේ නිදහස්ව මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා නිදහස් මනසකින් තේරුම් ගන්න එක. හරිම නිදහසේ. හොඳට අවබෝධයක් දියුණු කරගන්න එක. එතනදී අර මං කිව්වේ විනය, මහානකම, ගිහි පැවිදි ස්වභාවය හරියට තේරුම් ගන්න එක. රහත් වෙනවා කියන්නේ මොනවද? අනාගාමි වෙනවා කියන්නේ, සකදාගාමි වෙනවා කියන්නේ, සෝතාපන්න වෙනවා කියන්නේ කුමක්ද? හරියට දැනගන්න ඕනේ. ඒක ගිහි එක මගයි තියෙන ගිහි පැවිදි දෙගොල්ලොන්ටම. එතකොට තමන් එදිනෙදා ජීවිතයේ සිත, කය, වචනයෙන් සමාජයේ හැසිරෙනකොට ඔය ටික හරියට තේරුම් ගන්න ඕනේ. හරියට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න කෙනා තමයි යම්කිසි දවසක නිවෙන්නේ. එයාට තමයි නුවණ දියුණු වෙන්නේ. ඒ නිසා මං කියන දේ නුවණක් දියුණු වීමක් තියෙනවා. ඇත්තටම යමෙක් මාර්ගඵල වලට එනවා කියන්නේ නුවණක් දියුණු වෙනවා. අපේ භාෂාවෙන් එයා ස්මාර්ට් වෙන්න ඕනේ. එයා ස්මාර්ට් වෙන්න ඕනේ. එයාට මොකක් හරි කිව්වහම එයා මං අර දැන් කිව්ව විදියට නිදහස් මනසකින් හිතන්න ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තම් කිව්ව ගමන් ටක් කාලා වැරදි පැත්තට හවු වෙන්න පුළුවන්. කිව්ව ගමන් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. වැරදි දේවල් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හොඳ දේවල් වැරදි කියලා හිතන්න පුළුවන්. ඒක නිසා අද වෙලා තියෙන්නේ ඔන්න ඔය නිදහස්ව සිටීමේ හැකියාව නැති නිසා ෂණිකව දහම් මගින් ඉවත් වෙනවා. තේරුම් ගන්න බෑ. බොහෝ අයට වෙලා තියෙන එක. එතකොට සමාජ වටපිටාව බලන්න ඕනේ. දැන් සමාජ වටපිටාව අපි බලමු දැන්. අපි මෙතන ඉඳලා අපි තියමු ත්‍රිපිටක පොත දන්නවනේ කියවනකොට එතන හිටිය සමාජයේ මෙතනට ගෙනාවොත් අපි අතරමං වෙනවා. ආය අතරමං වෙනවා. සමාජ රටාව එතන තියෙන සමාජ රටාව මෙතනට ගෙනවා. දැන් ඒ සමාජ රටාව තුල හරි වෙනස්නේ. අපි දන්න විදිහට උඩින් ප්ලේන් ගියේ නැහැ. රොකට් එක ගියේ නැහැ. එතකොට මේ වගේ ගැජට් ඔබපු බවක් පේන්නේත් නැහැ. මේ වීඩියෝ ගේම්, අර ගේම්, ෆෝන්. දැන් ඒ දෙක අතර අපිට ලොකු වෙනසක් පේනවා ඕන කෙනෙකුට. ඒ සමාජ රටාව සහ මෙතන. අපි මෙතන ඉඳලා ඒ සමාජ රටාව අවුරුදු 2600කට ඉස්සෙල්ලා තියෙන දේ මෙතනට ඔබා ගන්න ගියොත් ආයෙ මුලා වෙනවා. ඒක තමයි හුඟක් අයට වෙලා තියෙන්නේ. අර සූත්‍ර අහලා ඒ සූත්‍ර ඔස්සේ ගොඩනගන වටපිටාව මෙතනින් දැක ගන්න බලනවා. එතකොට බැලුවාම තේරෙනවා ඇත්තටම ගන්න තියෙන්නේ ඒ සූත්‍ර සෑම දෙයකින්ම ඒ ධර්මදේශනා තුලින්ම එකම එක පොදු කාරණේයි තියෙන්නේ. එකම එක පොදු කාරණේ. ඒ සිත. සිත කියන්නේ මොකද්ද කියන දේ තමයි ගන්න තියෙන්නේ. අනිත් ඒවා බාහිරයි. රොකට් යනවා, ප්ලේන් යනවා. ඒ දවස්වල මොනවා හරි කරත්තවල ගියා, පයින් ගියා, දෝලාවේ යන්න ඇති. ඒවා තමයි පේන්නේ අපිට. එතකොට මිනිස්සු හැසිරිච්ච ආකාරය වෙනස්. හැබැයි මිනිස්සුන්ගේ සිත ඔස්සේ යනකොට එකයි. එතකොට සිතන විදිය සිත ඔස්සේ යනකොට මිනිස්සු එක විදියට. එතකොට සිත කියන දේ ඔස්සේ අපිට පොදු තැනක් ගොඩනගා ගන්න පුළුවන්. පොදු දෙයක්. එහෙම නැති වුණොත් අපි ආයේ කම්පෙයා කරන්න ගින් ඒ දවස්වල හිටිය විදිහට මේ හාමුදුරුවෝ මෙහෙම ඉන්න බෑ. මෙයා මේ කරන වැඩේ වැරදි. දැන් මෙයා යනවා බෙන්ස් එකේ. අපි කියන්නේ සුපර්භෝගී වාහන වල යන්න එපා කියලා.
නමුත් පවතින වටපිටාව උඩ වාහනයක යන්න වෙනවා. ඒක බෙන්ස් එකද මේ මයිනර් එකක යනවද කැරිච් එකක යනවද කියන දේ අපිට පිළිගන්න වෙනවා වාහනයක යන්න වෙනවා. සමහර ප්‍රදේශවල ජීවත් වෙන අයට. එතකොට අපිට යම් යම් දේවල් යථාර්ථය දකින්න වෙනවා. ඒ යම් යම් දේවල් වල යථාර්ථය දකින්න වෙනවා. මම ඔබලට කියන්නේ මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. මම මේ කිව්ව ටික හරිම වැදගත්. මේ සමාජ වටපිටාවන් තුල එකතු කරලා මුලා වෙන විදිහ මිනිස්සු. සූත්‍ර බණ අහලා මුලා වෙන විදිය. සූත්‍ර බණ අහලා බාහිර වටපිටාවට මේ වටපිටාව නිසා බොහෝ අය මුලා වෙලා තිබෙනවා. ඊ타මත්ම බොහෝ අය. මම කිව්වා එකම පොදු දේ සිත. සිත වෙනස් වෙන්නේ නැහැ. හිතන විදිය තමයි වැදගත්. තමා සිතන විදිය. ඒ කියන්නේ තමා සිතන විදිය කියන්නේ තමන්ගේ ජීවිතේ. තමන්ගේ ජීවිතේ. එතකොට ඒ කාලවල දියුණු වෙන්න පුළුවන් නොදියුණු වෙන්න පුළුවන් රොකට් යන්න පුළුවන් ඉදිරියේ යම් යම් නවීනතම දේවල් හමු වෙන්න පුළුවන් මිනිස්සුන්ට නමුත් සිත බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සිත. ඒ සිත කියන දේ හරියට තේරුම් ගත්ත කෙනෙක් ඔය බාහිර තියෙන දේවල් වලින් නිසා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයා සිත අවබෝධ කරනවා. එතකොට එයා අවුරුදු 2600 ගානකට පෙර කිව්ව බුදුරජාණන් වහන්සේගේ දහම දැනුත් දකිනවා. දකින්නේ සිත තුලින්. එතකොට තමයි මේ දහම දිගටම පවතින්නේ. එතකොට මේ පවතින දහමට බාහිර තියෙන බකි කරත්තේ ගියාද, අස්සයාගේ පිටේ ගියාද, රොකට් වලින් ගියාද, ඊ타මාත්ම දියුණු සමාජයක් තුළ ඉලෙක්ට්‍රික් කාර් වල ගියාද, ඒ ඉලෙක්ට්‍රික් කාර් විශ්වය තුළ යම් යම් මාර්ග ඔස්සේ ගමන් කළාද ඉදිරියේදී එහෙම වෙන්න පුළුවන්. ඉදිරියේදී ඔබගේ වාහනේ විශ්වය තුළ යන්න පුළුවන්. ගිහිල්ලා එක තැනක බහින්න පුළුවන්, නගින්න පුළුවන්. නමුත් සිත ඔස්සේ බැලුවොත් ඔක්කොම පොදුයි. ඔක්කොම පොදුයි. මං අන්න ඒ ටික තේරුම් කරන්න තමයි මේක හොඳට තේරුම් ගන්න. එතකොට මං කිව්වා මිනිස්සු විවිධයි. අදහස් අතින් විවිධ දේවල් දක්වන්න පුළුවන්. විවිධ අදහස් තියන අය ඉන්න පුළුවන්. නැවතත් සිත. දැන් මිනිස්සු දියුණු වෙනවා කියන්නේ කොහොමද? දැන් මිනිස්සු දියුණු වෙනවා කියන්නේ දැනුම වර්ධනය වෙනවා එක පැත්තකින් යම් යම් දේවල් දැනගන්නවා. ඒකම එයා ලෝකෝත්තර පැත්තට සිත දියුණු කරන්නත් පුළුවන් දැනුම වර්ධනය වෙන ගම. දැනුම වර්ධනය වෙන ගම. දැන් බුදුරජාණන් වහන්සේව අපි බලමු. අපිට වෙන කවුරුත් නැහැ අනුගමනය කරන්න. අපි හැමතිස්සෙම බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය තමයි අපි ගලපන්නේ. පිටින් තමයි ඊට පස්සේ තමයි සෑරියුත් වල මහරහතන් වහන්සේලා. එතන අපි බුදුරජාණන් වහන්සේ කොයි විදිහට ලෝකෙ දිහා බැලුවේ කියන විදිහට තමයි අපි බලන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. බංකොලොත් වෙන්නේ නැහැ එහෙම බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගත්තා අපි දැනගන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම බුදුරජාණන් වහන්සේගේ සිත තුලත් එහෙම නැහැ. අනාවරණ. ඒ කියන්නේ ආවරණය වෙච්ච දෙයක් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ හිතන්නේ මගේ ඥාන අනිත් අයට ලබා ගන්න හොඳ නැහැ. මගේ ඥාන අනිත් අයට පෙනෙන්න හොඳ නැහැ. මගේ ඥාන අනිත් අයපත් වෙන්න හොඳ නැහැ. එහෙම බුදුවරු හිතන්නේ. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ මම අර ඉස්සෙල්ලා ගිය සතියේ මම හිතන්නේ කිව්වා සක්ද විස්ඩම්. අපි බලන්නේ ඒකයි. ඒ කියන්නේ අපි උරලා ගන්න බලන්නේ ඒ ඥානෙ. එතකොට බුදුවරු අනාගතයේ දකින්නේ කොහොමද ওই විදිහට? බුදුරජාණන් වහන්සේලා ඔය අනාගතයේ දකිනවා. වර්තමානයේ දකිනවා, අතීතයේ දකිනවා. ඥාණයෙන් දකිනවා. ඇත්තටම බලන් ගියාම මිනිස්සෙක්ගේ මේ ප්‍රඥාව නුවණ දැනුම ඔන්න ඔය කියන ප්‍රඥාව තමයි මූලික වෙන්නේ. ඔන්න ඔය ප්‍රඥාව අවබෝධය දියුණු කරගන්න එක තමයි මොහොතක් පාසා ජීවත් වෙනවා කියන්නේ. තමන් ජීවත් වෙනවා කියන්නේ. මොහොතක් පාසා තමන්ගේ නුවණ දියුණු වෙන්න ඕන ප්‍රඥාව දියුණු කරගන්න බලන්න ඕනේ. හැබැයි අපිට එහෙම වෙන්නේ නැහැ. අපි කවදාක්වත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේට සෑම සිතක්ම මතකයි.
ඇවිද්දත් ඉඳගත්තත් හිටගත්තත් බුදුවරුන්ට කවදාක්වත් ඒ සිත් අමතක වෙන්නේ නැහැ. හොඳට සිහිය තියෙනවා. අපිට එහෙම වෙන්නේ නැහැ. අපි ඇවිදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඇවිදිනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කනකොට බොනකොට දුවනකොට අපි ක්‍රීඩා කරනකොට එක එක සිත පාසා අපි හිතන්නේ නැහැ. එතකොට සමහර අයට මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා හිතන්න වෙලාවකුත් නැහැ. එහෙම දැනුමකුත් නැහැ. මොකද්ද මේ ජීවිතය කියන්නේ? මොකද්ද මේ ජීවත් වෙනවා කියන්නේ? එතකොට එහෙම නොසිතන කෙනෙක් මේ බුදුදහම දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ තේරෙන්නේ නැහැ යාට. පොතක තිබ්බට නෙමෙයි මේ පොතක තිබ්බත් එකයි නැතත් එකයි. ඒක කොහොමද කියලා වෙලෙන්නේ මං කියවර පසේ බුදුරජාණන් වහන්සේලාට පොත් නැහැ. බුදුදහමක් නැහැ. අපිට විවිධාර්ථකථන දෙන්න පුළුවන් දහම අහලා තියෙන්න ඇතිනේ. ඒව අපිට අදාළ නැහැ. අතීතයේ ඇහුවද නැද්ද? ඒව නෙමෙයි අදාළ. මේ මොහොතේ තමයි එක සිතේ ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන අවස්ථාවේදී ලබන අවබෝධයක් තමයි අපිව නිවනට ගෙනියන්නේ. නිවනට ගෙනියන්නේ. ඒක නිසා සෑම විටම බාහිර අය ගැන, ඒ කියන්නේ බාහිර වෙන දේවල් ගැන යොමු වෙනවට වැඩිය එක පොදු කාරණයක් වූ තමන්ගේ සිත දැක ගන්න ඕනේ හරියට. තමන්ගේ සිත අවබෝධ කරගන්න ඕනේ. දැන් යමෙකුට හිතෙන්න පුළුවන් කොහොමද දහම නැතුව තමන්ගේ සිත තේරුම් ගන්නේ කියලා. දැන් ඕවා ප්‍රශ්න තමයි. කොහොමද දහම අහන්න නැතුව තමන්ගේ සිත තේරුම් ගන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නෙත් ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලා එනම් කොහොමද බුදු වෙන්නේ? එතනින් මේ ප්‍රශ්නෙත් ඉවරයි. තමාගේ ජීවිතේම අවබෝධ කරගන්න. එහෙම කරන්න පුළුවන් වෙන අය ඉන්නවා. ඒක නෑ කියන්න බෑ කාටවත්. එතකොට බුදුදහම තියෙනවද නැද්ද කියන දේ නෙමෙයි අදාළ. බුදුදහම පොත්වල තියෙනවද අහනවද ධර්මය ඒව නෙමෙයි අදාළ. මම මේ කිව්ව විදිහට තම සිත අවබෝධ කරගන්න එක. ඒ නිසා මම පැහැදිලිව සෑහෙන්නේ සැහැල්ලුවෙන් අර ගොඩක් වචන භාවිතා නොකර කියන්න හදන්නේ තමා මේ බුදුදහම ඉගෙන තමා මේ ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නකොට කලකිරිල්ලවත් වඩාත් සතුටු වෙලාවත් මැරෙන නිසාවත් දැන් බුදුරජාණන් වහන්සේ මැරෙනවා මරණය ඉපදීම ලෙඩවීමට ඇයි ලෙඩ වෙන්නේ කියලා හෙව්වා. ලෙඩ වෙනෙන් කොහොමද පැනලා ඒ කියන්නේ මග හරගන්න ලෙඩ නොවි ඉන්නේ. සදාකල් ලෙඩ නොවි ඉන්නේ කොහොමද කියලා හොයාගත්තා. දැන් මැරෙන්නේ ඉපදුණා මැරෙන්නේ ඇයි? මරණයෙන් කොහොමද නොමැරී ඉන්නේ? නොමැරී ඉන්නේ කියන්නේ ඇත්තටම චතුරාර්ය වයසට යනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒක වයසට යන හේතුව මොකද්ද? ඇයි ඒකේ නිදහණය මොකද්ද? ඒකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා තමයි අරිෂ්ඨාංගික මාර්ගය දේශනා කළා මෙහෙම නිවනට යන මගක් දේශනා කරේ. එහෙම නැත්නම් ලෙඩ වෙන හින්දා ඇවිල්ලා මේ බෞද්ධයෙක් වෙන්න භවය උද්ද කරන කෙනෙක් වෙන්නේ එහෙම කතාවක් නෙමෙයි කියන්නේ. එතනින් නවතින නරකයි. ඇත්තටම හිතුවොත් ඇත්තටම Tamanට උනත් හිතෙනවා පොත්වල කොච්චර තිබ්බත් කොච්චර දහම දේශනා කරත් අනේ තමන්ම ලබන අවබෝධයක් මේ නිවීම කියලා කියන්නේ. ඒ අවබෝධයට යනකොට මොහොතක් පාසා මුලා නොවි යන්නත් වෙනවා. මොකද මිනිස්සු විසින්ම සමහරකට මුලා කරනවා. එහෙම නැත්නම් බාහිර තියෙන යම් දේවල් නිසා මුලා වෙනවා අපි. මුලා වෙනවා. මම මේ කිව්ව ටික හරියට දාගත්තාම හැමතිස්සෙම බාහිරින් ඇහෙන කවුරු හරි කියන පෙනෙන දේවල් නිසා මුලා වෙන්නේ නැහැ. තමන්ගේ සිත තුළ තමන් නුවණකින් ජීවත් වෙනවා. අවබෝධයකින් ජීවත් වෙනවා. හැබැයි ඉතින් පොඩි ප්‍රඥාවක් තියෙන්නත් ඕනි කියලා තේරෙනවා මේකට. පොඩි සිතීමේ හැකියාවක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට. නැත්තම් අර මුලා වෙන ගතිය තියෙනවා. දැන් මිනිස්සු මුලා වෙන්නේ කොහොමද? දැන් මිනිස්සු මුලා වෙන ප්‍රධාන හේතුව තමයි එකම මිනිස්සු අකුසල් කරනවා ලැජ්ජ බය නැති වුණාම. මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට අසත් ධර්මය ඇහෙන්නේ නැහැ.
මුකුත් නැහැ. අසත් ධර්මයක්වත් ඇහෙන්නේ නැති මිනිස්සු. හැබැයි මේ මිනිස්සු ලැජ්ජ බය නැහැ. ඒක නිසා මිනිස්සු අකුසල් කරනවා. ලැජ්ජාවක් බයක් නැහැ. අකුසල් කරනවා. ඒ මිනිහට සත් ධර්මයවත් අසත් ධර්මයවත් ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් මේ අද පවතින අපි තියෙන සමාජය තුළ සත් ධර්මයක් කියලා එකක් ඇහෙනවා. වැඩිපුරම ඉන්නවා අසත් ධර්මය ඇහෙන අය. අපි සත් ධර්මය කියලා අල්ලගෙන තියෙන්නේ අසත් ධර්මය. එතකොට පාප මිත්‍රයෙක් ඇවිල්ලා අසත් ධර්මය කියලා දෙනවා. හොඳම උදාහරණයක් බැලුවොත් තමන්ව නිවන් දක්වන්න කියලා විවිධ පන්සල් වල අය විවිධ අසපු වල අය මේ නිවන් දක්වන්න කියලා ගස් වන්දනවා. චෛත්‍ය වන්දනවා. ඒ වලට පළතුරු තියෙනවා. බොහෝ ආහාර වර්ග තියෙනවා. කියලා ඒවා සත්‍ය කළ අසත් ධර්මයේ දේශනා කරනවා. ඒක අසත් ධර්මය. ඒක අසත් ධර්මය. කවුරුත් එහෙම හිතන්නේ. ඒ අසත් ධර්මයේ දේශනා කරපු නිසා ඒකේනා මොකද කරන්නේ? ඒවා වඳින්න යනවා. ඒවා උපයෝග කරගෙන විවිධ හඬනගා කියන ගීත කියනවා. අපි කියනවා ගාථා කියනවා. රෙදි අන්දනවා. ඔය ඔක්කොම අසත් ධර්මය කරපු අසත්පුරුෂයෙක් විසින් දුන්න දෙයක්. ඒක නිසා වැරදි දේවල් කරනවා. ඒ කරන සැරේටම තමන්ගේ සිත දකින්න උත්සාහ කරන්නේ මේ සිතේ ක්‍රියාවලිය. එතකොට එහෙම කරන කෙනෙක් සිත නොදකින්නවා. ඒක නිසා එයාගේ සිතෙන් අකුසල වෙනවා. එයාට යෝනිසෝ මනසිකාරය නැහැ. ඔබලටම ඔය ප්‍රායෝගිකව බලන්න පුළුවන්. ඒකට යෝනිසෝ මනසිකාරය නැහැ එයාට. يعني කුසල අකුසල හඳුනගෙන යන ගතිය නෑ. ඒගොල්ලෝ ඉන්ද්‍රිය අසංවරයි. ඉන්ද්‍රිය අසංවර නිසා සිත කය වචනෙන් වැරදි දේවල් කියන්න කරන්න සිතන්න පෙළඹෙනවා. ඒක නිසා ඒගොල්ලෝ පංච නීවරණ වඩනවා. චෛත්‍ය බෝධි ධාතු අසත් ධර්මයේ අහලා ඒවා වඳින ගමන් පංච නීවරණ වඩනවා. එයාට අවිජ්ජාව තියෙනවා. අවිජ්ජාව තියෙනවා. බොහෝ අයට ඒකයි වෙන්නේ. ඒගොල්ලෝ කියනවා නෑ මම බොරු කියන්නේ මම පිළිගන්නවා. නමුත් ඔබලා නිවන් දකින්නෙත් නෑ. ඔබලා මොකක්ද ලබන්නෙත් නෑ. ඒ ඇයි? අර අසත් ධර්මයේ අහලා තාම අසත් ධර්මයේ පුරනවා. බාහිරින් යදිනවා. ඒකින්ද ඔබලා මාර්ගඵල ලබන්නේ. ඒ පන්සල් වලින් ඒ මහාන කියන අය අසපු වලින් ඇහෙන අසත් ධර්මයි. ඒගොල්ලෝ ධර්මියත් කියනවා. නෑ කියන්නේ. වැඩක් නෑ. මොකද වැඩක් නෑ කියන්නේ අසත්පුරුෂයාගේ දෘෂ්ටිය වැරදි. ඒ අසත්පුරුෂයාගේ දෘෂ්ටිය වැරදි නිසා ඒ දෘෂ්ටිය වැරදි අය විසින් දේශනා කරන ලෝකේ පවතින ත්‍රිපිටක පොතේ පවතින සත්‍ය වූ දහමක් වුණත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ දේශනා කරන්නාගේ දෘෂ්ටිය වැරදි. එයාගේ සිත පීඩන්නේ නැහැ මේ විදියට. එයාගේ සිත දේශනා කරන දහම තුලක් නැහැ. අතහැරෙන දහමක් තුල එයාගේ සිතක් නැහැ. එයාගේ තියෙන අල්ලගෙන ඉන්න දහමක් තුල. වදින යදින පතල හම් වෙන දහමක් තුල. එතකොට එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා සූත්‍රය දේශනා කරාට ඔබටත් එතනින් ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඔබගේ සිතත් අර දෘෂ්ටිය පැත්තට අදින දෘෂ්ටිය පැත්තට අදින සිත තුල අදහසකින් තමයි ඒ අය ධර්ම දේශනා කරන්නේ. ඒගොල්ලෝගේ දෘෂ්ටිය වැරදි. එතකොට අර දේශනා කරන වචන ටිකක් විතරයි ඔබට ඇහෙන්නේ. දේශනා කරන වචන ටිකක් විතරයි ඔබට ඇහෙන්නේ. මම ඔබට උදාහරණයක් දෙන්නම් ඒකට. අපි මෙහෙම හිතමු දැන් බුදුරජාණන් වහන්සේ කියනවා
මෙහෙම. බුදුරජාණන් වහන්සේ යම් කිසි පිරිසකට දහම් දේශනා කරනවා. ඒ දේශනා කරන දහම අසා යම් කිසි අය මාර්ගඵල ලබනවා. ඒ දේශනාව. යමෙක් ඒ දේශනාවම අපි හිතමු. ඒ දේශනාවම ඒ මොහොතේ ඒක වෙන්න අපහසුයි. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවම දේශනා කරනවා. අර කියන පුද්ගලයෝ මාර්ගඵල ලබයිද? අද වෙන්නේ ඒකනේ. ඒකට ගොඩාක් හේතු තියෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නෙත් නෑ ලේසි. එතනදී ඔබට තේරෙනවා ඇති දේශකයාගේ දෘෂ්ටිය වැදගත්. ඒක ඉතාමත්ම වැදගත්. ඒ යන දහම් දේශනා කරන පුද්ගලයාගේ දෘෂ්ටිය තමන් ඉන්න තැන වැදගත් කියලා තේරෙනවා එතනදී. අද සෑම තැනම ධර්ම දේශනාවලට ඔබ ඇහුම්කන් දෙනකොට ඒ දේශකයා සිටින දෘෂ්ටිය වැදගත්. එයා කොයි තැනකද ඉන්නේ කියන එක. ඉතාමත්ම වැදගත් ඒක. 100%ක්ම වැදගත් කියනවා නෙමෙයි. හැබැයි හරිම වැදගත්. හරිම වැදගත්. මොකද අසන්නා ඒ දෘෂ්ටියත් බිඳගෙන තමයි අවබෝධයක් ලබන්න ඕනේ. ඒක ලෝකේ පවතින යථාර්ථය. එහෙම නැත්නම් අද මේ අහන බණ නිසා කොච්චර මාර්ගඵල ලබන්න ඕනේද? මේ අහන ඇසෙන කියවන බණ නිසා කොච්චර ආය මාර්ගඵල ලබන්න ඕනේද? එහෙම වෙන්නේ නැහැ. දැන් ඒකට තමයි සමහර අය අපි පොදුවේ සාමාන්‍ය කියන්නේ ඕන කෙනෙක්ගේ බණ අහන්න කියලා. මොකද සමහර අය අර දෘෂ්ටියත් කඩාගෙන එයා මාර්ගඵල ලබන්න පුළුවන් බෑ කියන්නේ. නමුත් බොහෝ විට එහෙම වෙන්නේ නැහැ. අද වෙලා තියෙන දේත් එහෙම තමයි. එදත් ඒක උනේ නැහැ. සමහර අය ධර්මදේශනා කරාට තව අයට ධර්මදේශනා තේරුම් කරවන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ඒගොල්ලන්ට තේරෙනවා ටක් කරලා. එතකොට ඔය විවිධාර්ථකථන තියෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ඥාන තියෙනවා. දකින්න පුළුවන්. නමුත් ඒක අපි පිළිගන්නවා. නමුත් ඒ ඥාන කියන පැත්තට ආය බර වුණොත් එතන තියෙන දෘෂ්ටි ප්‍රහීන කිරීම. බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම ස්ටෙප් එක සෝතාපන්න වෙන එක. ඒ ඔක්කොම පහු කරගෙන තමයි බුදු වෙන්නේ. තැනට දක්වා යන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා බුදු වෙන. එතකොට සෑම කෙනෙක් මේ මාර්ගය හොඳට පැහැදිලි. නමුත් සමහරලාට ඔය පරතෝගෝසය කියලා කියන්නේ ඕක වෙන්න පුළුවන්. පරතෝගෝසිත ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ පරතෝගෝසය කියන දේ තමයි ඔය කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. මොකද ධර්මදේශකයා අතහැරෙන ලෝකයක් තුල ඉඳිමින් ධර්මදේශනා කරනකොට ඒකේ ශක්තියක් තියෙනවා. එනිසා කොච්චර බණ ඇහුවත් Taman නිවෙන්නේ නැත්තේ. කියන දහම වැරදි නිසා නෙමෙයි. ඒ දේශකයාගේ තුලින් අර විශ්වයට යන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ඇහෙන අයට මාර්ගඵල සඳහා ශක්තියක්. ඒක නෑ කියන්න බෑ. ඒක නෑ කියන්න බෑ. ඒක හැමතිස්සෙම වෙනවද කියන දේ මං කිව්වේ සමහර අය අධික ප්‍රඥාවන්තයි දැන්. සමහර අය අධික ප්‍රඥාවන්ත නිසා වචන කීපයක් ඇති එයාගේ පැත්තෙන් එයාට නිවෙන්න. මෙතනදී කියන එක නැහැ. දැන් සමහර මහරහතුන් වහන්සේලා ඒ ඵලයට පත් වෙන සරියුත් මහරහතන් වහන්සේ පවා යම් කිසි ෂණිකව අවබෝධ වීමක් වුණේ. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙන් දහම අහලා. ඒ වගේ සමහර අනාර්ය අයගෙන් දහම අහලා අනිත් පැත්ත එක්කනාගේ තියෙන නුවණේ තියෙන ශක්තිය ප්‍රඥාවේ ප්‍රබලකම නිසා මාර්ගඵල වලට එන්න පුළුවන්. ඒ නිසා පරතෝගෝසය කියන දේ 100%ක්ම සත්‍යමයි කියලා ගන්නත් බෑ. හැබැයි බොහෝ දුරට ඇත්ත
කියලා අපිට උනත් තේරෙනවා. දැන් මේ අහන මම අරුදින උදාහරණ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනම ඉඳලා තව කෙනෙක් ඒ විදිහටම මේ මොහොතේම දහම් දේශනා කරවන්න පුළුවන් නම් අර ආයත තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් ඒක තේරෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේත් එකම දහම දේශනා කරන්නේ. එකම දහම දේශනා කරන්නේ. මං ඉතාමත්ම අවුරුදු 4-5කට ඉස්සෙල්ලා හඬපටියක ඕක තියෙනවා. බුදුවරු දහම් දේශනා කරන්න එක සූත්‍රයයි. ඒ ඔක්කොම එක විදියට ඇහුනට අහගෙන ඉන්න එක්කනට ඇහෙන විදිය වෙනස්. සකසන විදිය වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට එහෙම දහම් දේශනා කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේලාටත් එහෙම දහම් දේශනා කරන්න පුළුවන්. ඒක නිසා සමහර අය ආර්ය දහම අහලා එයාගේ සිතට සකස් කරලා දෙනවා යථාර්ථය. එයාට දැක ගන්න පුළුවන්. හැබැයි එකම සූත්‍රය කියන්නේ අපි කියමු මොකක් හරි සූත්‍රයක් දේශනා කරනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රය 500කට දේශනා කරොත් අපි කියමු 200කටම එකම වචන ටික පිට උනේ. නමුත් ඒක තෝරගැනීමේ නුවණ දියුණු වෙන විදිය වෙනස්. ඒකයි මේ ආර්ය දහම තුල තියෙන විශේෂත්වය. එතකොට හැමතිස්සෙම අපි පින් කරලා නැහැ. අපි මේ සසරේ අපි පව් කරලා තියෙන්නේ. එහෙම බංකොලොත් තැනක ඉන්න එපා. මේ කියන දේ තේරුම් ගන්න. එතනදී වැදගත්ම ආය Taman දෙසට හැරිලා Taman ජීවිතේ මොකද්ද නුවණ දියුණු කරන යථාර්ථය අවබෝධ කරන දෙයක් තමයි ලෝකයේ තුල තියෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවෙන් යහට දැනුමක් නුවණක් බුදුවරුන්ට තියෙනවා. මහරහතුන් වහන්සේලාට තියෙනවා, ආර්යයන් වහන්සේලාට තියෙනවා. ඒකට අපි විවිධ නම් කියනවා. විවිධ ප්‍රමාණ වලින් ඒගොල්ලොන්ගේ ඥානෙ දියුණු වෙලා තියෙනවා. දැන් අපි කියමු අනාගතයේ ගැන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේගේ උපරිම ඥානෙ තියෙනවා. අනිත් අයටත් අනාගතයේ ගැන දේශනා කරන්න පුළුවන් ඥාන තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තරම් උපරිම තැනට නෑ. බුදුරජාණන් වහන්සේට උපරිමයි ඒක. තව කෙනෙකුට සම කරන්න බෑ. එතකොට යම් යම් අයට යම් යම් ඥාන තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තරම් උපරිම නෑ ඒ අයට. ඒකයි වෙනස. සමහර ඥාන ඉතින් ඒව හම්බ වෙන්නෙම නෑ. එතකොට හම්බ වෙන සමහර ඥාන බුදුවරුන්ට තියෙන ඥාන කියන වචනේ ඒ විදිහටම තිබ්බට අර ඥානේ ප්‍රමාණත්වය වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න. දැන් මේ ටික පහසු භාෂාවෙන් කිව්වේ ඇලෙන්න ගැටෙන්නවත් නෑ. එතකොට පොදු දෙයක් හැටියට සිත කියලා තමයි අපි දකින්නේ. අපි ජීවත් වෙනවා කියන්නේ සිත. අපි ජීවත් වෙනවා කියන්නේ සිත. අපි ඇස් අරිනවනේ දැන් මේ ලෝකෙට ආවට පස්සේ අපි කියනවා මේ ලෝකෙ මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා. අපි මනුස්ස ලෝකෙ ඉපදිලානේ තියෙන්නේ. දැන් ඇහැක් ඇරියා කියමු. ඇහැක් ඇරියාම රූප පේනවා. පේන්න එපා කියන්න පුළුවන්ද බෑ. රූප පේනවද පෙන්වනවද? රූප පේනවා කියන්නේ එකක්, පෙන්වනවා කියන්නේ තව එකක්. අපි මේ මනුස්ස ලෝකෙට ආවම අපි කියනවා මේ මනුස්ස ලෝකේ නාම රූප කියලා කියනවා භාෂාව. ඕන වචන නාම රූප නැතුව වෙන ඒවා කියන්නත් පුළුවන්. ඉතින් ඔය පොතේ තියෙන එක තමයි. ඒවා පටලවා ගන්න එපා. මේ නාම රූප කියන දෙයට ඕන වචනයක් පාවිච්චි කරලා විස්තර කරන්න පුළුවන්. මේ නාමයි මේ රූපයි. පහසු භාෂාවෙන් දේශනා කරොත් වචන වලින් ඕක තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ওই නාම රූප කියන වචන පාවිච්චි නොකර. එතකොට ඇහැරියාම පේනවා රූප. අපිට පෙන්නනවා රූප. පෙන්නන රූප අපි පේනවා කියලා ගන්නවා. දැන් ඒකට තමයි ওই ධර්මයේ කියන්නේ. දැන් බලන්න ඇහැ අපි ඇරියාම ඇහැ අරිනවා බාහිර රූපයක් අපිට කොහොමද පේන්නේ? කොහොමද අපිට රූප පෙන්වන්නේ? ඇහැ මැරිලා නම් අපිට පෙන්වන්න බෑ රූප කාටවත්. දැන් ඇහැ තියෙනවා රූපේ තියෙනවා, මැරිච්ච ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා. මේ දෙක තිබ්බට අර අපි භාෂාවෙන් කියන්නේ කාටවත් අපිට පෙන්වන්න බෑ. එහෙනම් ඒක කොටසක් අඩුයි. ඒක කියන්නේ අපි පෙන්නවන ගතිය තියෙන්න ඕනේ. පෙන්නවන ගතිය. ඒ පෙන්නවන ගතියට කියනවා විඥානය කියලා. පෙන්නවන ගතිය. වචනේ හොඳට බලන්න. පෙනුන ගතියට තාම ගියේ නෑ. පෙන්නවන ගතිය.
පෙන්නවන ගතිය තියෙනකොට ඒකට අපි කියන විඥාන කියලා. එතකොට ඇයි බාහිර රූපයයි විඥානය එකතු වුණාම අන්න පෙන්නවන ගතියක් අපිට ආවා. අපි කියනවා ඒකට කියනවා අපිව ස්පර්ශ වුණා කියලා. එහෙම නැත්නම් අපි ගැටුණා කියලා. ඒ රූපය අපේ ඇහැ ඉස්සරහට ආවා කියලා. අපිට දැනීමක් ඇති කරවනවා. ඒකට අපි කියනවා ඔය ඇසයි බාහිර රූපයයි චක්කු විඥානයයි කියන බොහෝ තැන්වල ධර්ම දේශනාවල කියන්නේ විපාක සිත. පටලව ගන්න එපා. බොහෝ තැන්වල කියන්නේ විපාක සිත. හොඳට බණ අහනකොට අද පැටලිලා තියෙන තැන්. මේ කතා කරන්නේ විපාක සිත. ඇයි බාහිර රූපයයි චක්කු විඥානයයි කියන තැන ආම ස්පර්ශය ආවා කියන්නේ විපාක. දැන් ඇයි බාහිර රූපයයි චක්කු විඥානයයි ස්පර්ශ වෙනකොට සිතුවිලි ඇති වෙලා ඉවරයි. සංඛාරපච්චය විඥාන කියලා යන්නේ. සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ සිතුවිලි වල එකතුවක්. සංස්කාර කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර කියනකොට සිතුවිලි වල එකතුවක්. විවිධ සිතුවිලි ගොඩ නැගෙනවා. දැන් විපාක වෙනකොට සිතුවිලි අනිවාර්යෙන් සිතුවිලි 5ක් හෝ 7ක් හෝ අනිවාර්යෙන් පවතිනවා. ඒ විපාක වන සිතුවිලි වල ඔය සංස්කාර කියන තැන චේතනාවක් ගොඩ නැගෙනවා. ඔන්න ඔය සංස්කාර කියන වචනේ අර්ථ දැක්වීම ඇත්තටම චේතනාව. එතකොට විපාක සිත තුලත් චේතනාවක් ඇති කරවනවා. මේ වචන හොඳට මේවා හරියට මේ අපැහැදිලි තැනකටයි අද ලෝකයේ අපැහැදිලි තැනකටයි තල්ලු වුනේ. ප්‍රායෝගිකව මේක තමන්ගේ ජීවිතයේ සිත තුළින් දැක ගන්න. මේ අපහැදිලි තැනකටයි මම දැන් තල්ලු වෙලා ආවේ. මේක හරි වැදගත් තැනක්. ඒක නිසා මේ ටික හොඳට තේරුම් දැන් පෙන්නවනවා. එතකොට චේතනාව කියලා අපිට වේදනාව කියලා කියන්නේ අපිට දැනුවත් කරවනවා. ඒක දැනුවත් කරවනවා. එතකොට චේතනාව කියන සංස්කාරයේ එතනදී සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා තමයි යෝග පටිච්චසමුප්පාදේ. ඇති කරවනවා. කාටද ඇති කරවන්නේ කියන දේ එතන එහෙම කතාවක් නෑ. ඒ සිතට අපි කියන්නේ විපාකයි කියලා. විපාක විඳවනවා කියලා කියන්නේ. කාටද ඇති කරේ මං කිව්වේ පෙන්නවනවා අපි බලන්නේ නෑ වගේ හරියට. එතකොට ස්පර්ශ වෙනකොටම ඔබට තේරෙනවා ඇති ඇයි බාහිර රූපයයි විඥාන කියනකොටම සිතුවිලි ටික ඇති කරවලා ඉවරයි. පටිච්චසමුපාදේ උඩටත් දාලා මම මේ පෙන්නන්නේ මේ ක්‍රියාවලිය අපිට පැටලිච්ච තැන්. විඥාන කියනකොටම සිතුවිලි ඇති වෙලා ඉවරයි. වේදනා සංඥා වෙලා ඉවරයි. ඇති කරවලා ඉවරයි. විඥාන දැනගන්නව නෙමෙයි දැන ගැනීම ඇති කරවලා ඉවරයි. ස්පර්ශ වෙනකොටම. ස්පර්ශ වෙනකොට ඇති කරවලා ඉවරයි. ඒයි ස්පර්ශ වෙනකොටම විඥානය හටගෙන ඉවරයි. ඒකටයි අපි විපාක කියන්නේ. එතකොට සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ විපාක සිත. ওই විපාක සිත බුදුවරුන්ටත් ඇති වෙනවා. රාතුන් වහන්සේලාටත් ඇති වෙනවා. දැන් මේ රූප දකින්නකොට අපි කියමු ලස්සන ගහක් තියෙනවා කියලා ලස්සන මල් පිපිච්ච ගහක්. අපි රාතුන් වහන්සේටත් ඒක විපාකයි කියන්නේ ඔන්න ඕකයි. අපිටත් ඒක විපාකයි. දැන් පටලව ගන්න නරකයි මේ බුදුදහම පටලව ගන්න නරකයි. සිතටම මේක තේරුම් ගන්න. එතකොට ඒ විපාකයි කියන්නේ කවුද දැක්කේ කියලා අහන ප්‍රශ්නේ එතන තාම නෑ. Taman දැකලා නෑ. රහතුන් වහන්සේ දැක්කද? ඔබ දැක්කද කියන දේ තාම මේ ප්‍රශ්නෙට පිළිතුරක් නෑ. හැබැයි විපාක කියලා කියන අපිට සිතක් ඇති කෙරෙව්වා. ඒ සිතක් ඇති කරවන හේතුව මේ මනුස්ස ලෝකයට ආව නිසා. මේ මනුස්ස ලෝකේ නාම රූප බලන්න විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා. බලනකොට සංඛාර විඥාන වෙලා ඉවරයි. ආයතන ටිකත් ගොඩ නැගිලා ඉවර වෙලා තමයි විඥාන වෙන්නේ. බලනකොට විපාක කියන්නේ ඒකයි. ඇති කරවල ඉවරයි. තමන්ගේ තුල ඇති කරවනවා ෂණිකව ඇති කරවනවා තමන්ට උරුවක් හැටියට.
අර කර්මජ රූප. ඒ වෙලේ රූප කියන්නේ මේ කර්මජ රූප. සියුම් රූප ඇති කරවීමේ හැකියාවක් මේ චිත්ත නියාමය අනුව තියෙනවා. ඒ ශක්තිය එන්නේ අතීතේ කරපු දැකලා හුරුවක් හැටියට. ඒ කර්මයේ ශක්තියක් තියෙනවා. ඒ කර්මයේ ශක්තිය නිසා තමාගේ සිත තුළ රූප ඇති කරවීමේ හැකියාවක් තියෙනවා. ඒකට කියන අපි කර්මජ රූප කියලා. දැන් විපාක සිත තුළ කර්මජ රූප ඇති කරවීමේ හැකියාවක් රාතුන් වහන්සේ තුලක් තියෙනවා අපි තුලක් තියෙනවා. ඒකට හේතුව අපි මේ ලෝකේ පරිහරණය කරන. එතකොට අපි කියන එකට විපාක භවය කියලා වචනකුත් පාවිච්චි කරනවා. විපාක භවය ඔක්කොටම එකයි. එතකොට මේ විපාක වන සිත තුල අපිට ඇති කරවපු ලස්සන ගහ දෙන්නටම විපාක සිත. විපාක දැන් බලන්න සිත් ඒ සිත් තුළ චේතනාවල් ගොඩ නංවනවා. ඒ ගොඩ නංවන එකට අපි කියනවා විපාක විඳවන. දැන් විපාක විඳවන ගතිය තිබ්බට සිත ශක්තියක් වැයවීමක් වෙනවා. විපාකයක් ඇත්තටම හිතලා බැලුවොත් විපාක සිතක් තුළ වැයවීමක් වෙනවනේ. ඒ කියන්නේ අපි විඳවීම තුලින් අපි ජීවත් වෙනවා. ඇත්තට හිතලා බැලුවොත් ඒකට කාලයක් යනවනේ. ක්ෂණයක් පාසා විපාක සිත් ඇති වෙන තැන අපි විඳවීමක් කළා අපි දීරනවා. අපි වයසට යනවා. අපි මරණයට කිට්ටු වෙනවා. ඒතර විපාක සිතක් කියලා කියන්නේ ජීවත් වීම. ඒ විපාක සිතේ ඇතිවන චේතනාවක් ඇති කරවන චේතනාවක් ප්‍රබල නොවෙන්න පුළුවන්. නමුත් අපිව ඊළඟ සිතක් කරා ජීවත් කරවනවා. ඒක නෑ කියන්න බෑ. සිත් පරම්පරාවේ පැවැත්මක් ඒ තුල රැඳී තියෙනවා. මං කියන දේවල් ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. හරියටම විමර්ශනය කරන්න වෙනවා. මේකෙන් තමයි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් ඒ දැකපු ලස්සන ගහ තමන් අල්ලගන්න විදිය වෙනස්. දැන් අපි ඊට පස්සේ මනස තුලින් එන්නේ ඇහෙන් දැක්කම අපි ඒ පෙන්නපු දේ අපි මනසට යනකොට අපි ගන්න විදිය ඇහි වෙනස්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එතකොට මනස තුලින් ඇති කරන දැන් මනස තුලට දාගන්න විදිය වෙනස් අපි. ඇහෙන් දැක්කට ඇහැට විපාක කරාට මනස තුලට අපි දාගන්නකොට වෙනම රූපයක් හදාගන්නවා ඇහැ ලස්සන ගහේ. ඒ කෙනෙකුට ලස්සනයි කියලා පේන ගහ තව කෙනෙකුට මනසට යනකොට සිතේ මන ධාතුවට යනකොට ඒ ගහ කැත කරලා ගන්න පුළුවන් එයාට. හැබැයි තාම ගහ කැත කරලා ගන්නවා. තාම අපි ඒකට කියනවා විපාකයි කියලා. දැන් හැබැයි විපාක වුණේ ඉස්සල්ලා ඇහැට. දැන් විපාක වෙන්නේ මනසට. දැන් මනසට විපාක වෙනකොට ඒ ගහ එයා කරගන්නවා මනස තුලින් කැත ගහක් කියලා. එහෙම කරගන්න පුළුවන්. දැන් රහතුන් වහන්සේගේ අපි වෙනසක් තියෙනවා. රහතුන් වහන්සේ වෙන විදියකට ඒක ටිකක් වෙනස් විදියට තේරුම් ගන්න ඕනේ. දැන් අපිට ඒ දකින්න ලස්සන ගහ මනසට යන දැන් දෙවිදියකට විපාක වෙනවා වරද්ද ගන්න එපා. ඇහැට විපාක වෙනවා ඊට පස්සේ මනසට විපාක වෙනවා. මනසට විපාක වෙන තැන තමන් හුරු කරගත්ත විදියක්, තමන් පුරුදු කරගත්ත විදියක්. තමන් සසරේ තමාටම ආවෙනකු ක්‍රමයකින් තමයි ඒ ගහ තමා තුලින් දකින්නේ. අන්න එතනදී තමයි දැන් ඔන්න මනස සම්බන්ධ වෙනකොට තමයි මන ධාතුවට එනකොට තමයි අන්න දැන් තමා දකින විදියක් හදාගෙන තියෙනවා සසරේ. එතකොට දෙදෙනාටම ලස්සනයි කියන ගහක් ඇහැට විපාක වුණා මනසට යනකොට දැන් දෙන්නේ හදාගන්න ගහ වෙනස්. ඒ මනස තුලින් හදාගන්න ගහ තාමත් විපාකයි. හැබැයි දැන් ගහේ ස්වરૂපය දෙදෙනාට වෙනස්. හොඳට තේරෙනවා. එතකොට ඒ විපාක වූ සිත ඔස්සේ තමයි තමා අරමුණක් අරගන්නේ.
තමා අරමුණක් ඊට පස්සේ ගන්න. ඒ සිතුත් විශ්ලේෂණය කරලා මනස තුලින් එන දේ විශ්ලේෂණය කරලා ඇනලයිස් කරලා අරමුණක් ගන්නවා. මේ ගහ කපනවා. මේ ගහ කැතයි. එතකොට තමයි ක්‍රියාවකට යන්නේ. කපන්න ඕනි කියලා හිතනවා ගහ. කැත්තක් අරන් කපනවා. කැතයි කියලා ගැටෙනවා සිතට. ගැටිලා කපනවා. ගැටුණු සිතින් කපන්න බෑ. කපන සිත ක්‍රියාසිතක්. දැන් මේ සෑම තැනම සිත් වෙන්නේ. ඔබටම මේක ගලප ගන්න පුළුවන්. ගහ බලන්න තමන්ට එන ගහ කැතයි කියලා හිතුණා. ගැටීමක් ඇති කරගන්න තැන මේක නරකයි මේක කැතයි මට වරුතු දෙන්නේ මේ ගහ මගේ වත්තට කැතයි. දැන් සිතේ ගැටීමක් ඇති කරගත්ත ලස්සනයි තියෙන 18 ඔබ හදාගත්ත ගැටීමක් විපාක කරගත්ත ගහ කැත ගහක් කියලා මනස තුලින් ඊට පස්සේ මනස තුලින්ම තීරණයක් අරගත්තා මන තුලින්ම මේක කපනවා කියන එක. ඒක කපනවා කියන දේ තීරණය කරනකොට ඒ කියන්නේ ඒකට අකමැත්තක් ගොඩනගා ගන්නවා. අවසානයේ තිබුණක් කරා මේ ගහ පවතින්න ඕනේ. ඒ නිසා මේක කැතයි. එතකොට මේක කැතයි කියලා මේක නරකයි කියලා ගැටීමක් ඇති කරන සිත් වලට තමයි අපි කියන්නේ අර උපාදාන කරන සිත් කියලා. ගැටීමක් ඇති කරන සිත් තමයි. දැන් ගැටීමක් ඇති කරක නිසා කැත්තක් අරන් ගින් ක්‍රියාවකින් කපලා දානවා. එතකොට සිත මූල තමයි මූලික වුණේ ගහ කපන්න. කපන එක ක්‍රියාවක් විතරයි. සිත තමයි කර්ම සකස් කරේ අකමැත්ත ගොඩනගන්න. මොකද අකමැත්ත කියන දේ දැන් ගොඩ නැගුවා තමාගේ සිත තුල හදාගත්ත ගහකට. ඒ අකමැත්ත ගොඩ නැගනකොට අපි කියනවා ගැටීමක් ඇති කරගත්තා කියලා. ඒ ගැටීම කර්ම සකස් කරනවා. අනාගතෙත් ආය හුරුවක් හැටියට ওই විදියට ගස් හම්බ වෙන සැරේට බාහිරෙන් ඇහැට වදින සැරේට තමන්ගේ සිත තුල ඒ වැරදි විදියට ගහක් හදාගෙන නැවත ගැටීම් ඇති කරගෙන ඒ ගස් කපන්න අනාගතේ. ඕකයි ක්‍රියාවලිය. සාමාන්‍ය ජීවිතයේ ඕකයි වෙන්නේ. එතකොට ඇත්තටම අපි එවලදි සංඛාර කියන්නේ මොකද? එවලදි සංඛාර කියලා කියන්නේ අවිජ්ජාපච්චය සංඛාර. නොදන්න කමක් එතනට ආවයි. නොදන්න කම මොකද්ද? මේ ගහේ යථාර්ථය දැක්කේ නෑ. Taman හදාගත්ත ගහකට අකමැති වෙලා වැරදි අරමුණක් හදාගත්තා. ඒ ටිකේ ඔක්කොම තියෙන නොදන්න කම. ඇහැට පෙන්නපු තැන නොදන්න කමක් නෙමෙයි එතනට ආවේ. ඇහැට ලෝකයේ පෙන්නපු දේ Taman තුලින් හදාගෙන තමාම වැරදි අරමුණක් හදාගෙන සිත් පරම්පරාව තුල අන්න එතන අවිජ්ජාව තියෙනවා. ඒකට කියනවා අපි අවිජ්ජාපච්චය සංඛාර කියලා. ඒකට කියනවා අපි ගැටීමක් ඇති කරගත්ත සිත් නිසා වැරදි චේතනා හදාගත්තා. ඒ වැරදි චේතනාව තමයි භවය වෙන්නේ. ඒ කියන්නේ කර්ම සකස් කරන්නේ. ඒ කර්ම සකස් කරගමින් කරන්නේ නැවත අපිට ඒ කර්ම තුලින් කර්මයේ දෙආකාරයකට ඒක මනසට එකක් යනවා එකක් විපාක කරවලා දෙනවා. ඒ කියන්නේ විපාක කරවලා දෙනවා කියලා කියන්නේ නැවතත් ආය මනසට විපාක කරවලා දෙනවා. පටලව ගන්න එපා. ඒ අකමැත්ත ගොඩ නැගුවට පස්සේ ඒ කර්මයේ ඒ චේතනාවෙන් ජනිත වන ශක්තිය දෙආකාරයකින් සිතට බලපානවා. එකක් තමයි මනසට ගිහින් අර මනසේ පේන ලස්සන ගහ වෙනුවට අකමැති කරන ගහක් හදවනවා. ඒක පැත්තකින් කර්මය මනසට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ තව පැත්තකින් කර්මය නැවතත් චේතනාව ගොඩනගන්න ක්‍රියාත්මක වෙනවා. දැන් කර්මය දෙආකාරයකින් බෙදී වෙන් වී ගිහින් ප්‍රත්‍ය ඔස්සේ විස්තර වෙන්නේ මේ විදිහට. ඒතර කර්මයේ චේතනාව කරපු කර්ම ශක්තිය අනාගතයේදී මනස තුල නැවතත් වැරදි ලෙස ගස් ඒ කියන්නේ තමන් අකමැති කරන ගස් විපාක කරව ගන්නත් ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඒ තුලින් නැවත චේතනාවක් ගොඩනගන්නත් ඒ කර්මය උපකාර වෙනවා. එතකොට කර්මය හරි ප්‍රබල දෙයක්. මම උඩ පැහැදිලි වූ ඉතාමත් පහසු දෙයක් කිව්වේ. එතකොට අපි හැමතිස්සෙම අයෝනිසෝ මනසිකාරය කියලා බලාගෙන ඉන්නේ. අපි ওই අකුසල් කරනකොට කරන්නේ ආයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකයි. ඒ කියන්නේ කුසලයේ හරියට අඳුන ගන්න බෑ, අකුසලයේ හරියට අඳුන ගන්න බෑ. එතකොට දැන් මෙතන අකුසලයේ කියලා කිව්වෙත් ගැටීමක් ඇති කරගත්ත සිතක්. මේ ගැටීම ඇති කරගන්න සිත් නිසා අපි නැවත කර්ම සකස් කරමින් යනවා. එහෙම නැත්නම් අපි මේ දුවනකොට, පනිනකොට, ක්‍රීඩා කරනකොට අපි ඒවා ඔක්කොම ක්‍රියාසිත. ඒවා ගැන අපිට වැඩියම අපේ භාෂාවෙන් කියන්නේ වරි වෙන්න අවශ්‍ය නැහැ. දුවනකොට, ජොගින් කරනකොට අවශ්‍ය වෙන්නේ අර අයෝනිසෝ මානසිකාරයේ ගොඩ නැගෙන සිත් අවබෝධ කරගන්නේ. අර
සිත් ඒ කියන්නේ සිත් ඇති වෙවි ඔය ඇති කරන ආකාරය තුල Tamanට අයෝනිසෝ මනසිකාරේ නුවණ ඇවිල්ලා ගැලවෙන්න පුළුවන්. එතකොට නුවණ આવොත් ඔය සිත් පරම්පරාව අතරින් ඇහැට වැදිලා එනකොට නුවණ ශනිකව આવොත් ටක් ගාලා එයා අර ගැටීම් ඇති කරගන්නේ නැහැ. ඒකයි අපි සාමාන්‍ය කියන්නේ මිනිස්සු බයිනකොටත් අපිට එච්චර බැන්න දේ තේරුණාට අපි සිතින් ගැටුමක් ඇති කරගන්නේ නැහැ කියන්නේ එහෙම. ඇලෙන දේවල්ටත් එහෙමයි වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මධ්‍යස්ථ ස්වරූපයෙන් ඉන්නවා කියන්නේත් ඕක තමයි. මේ මධ්‍යස්ථ ස්වරූපයෙන් ඉන්න බෑ සිතට එන සංඥා දැක්කට ආයේ සංඥාව අමතක කරා. අරකට අමතක කරා. එන සංඥා ඔක්කොම අමතක කරා. ඒන සංඥා සුභ අසුභ දුක ඇති කරන මේ සැප ඇති කරන එන සෑම සංඥාවක ඒක සංඥාවක් අමතක කරලා ගියාට හරියන්නේ අමතක කරන්න සංඥා තමන්ගේ වෙන ගතිය නොනැවතීම ලැබෙනවා. හැබැයි ওই සංඥාව ඔස්සේ තමන් අවබෝධ කරනකොට මේකයි සංඥාව කියලා ඒ සංඥා වලින් එන හානිය අවම වෙනවා. එතකොට තමන්ගේ සිත තුළ ඒ සංඥා ඔස්සේ කැළඹීමක් නැහැ. ඒ සංඥා තමන්ගේ මනසට ඇවිල්ලා වදින්න බෑ. වදිනකොට ඒක සාමාර හැමදාම දකින්න කුකුලගේ කර්මල වගේ වෙනවා. ඒ හැමදාම දකින්න කුකුලගේ කර්මල වගේම වෙන්නේ සංඥා අමතක කරලා නෙමෙයි සංඥා නිසා අවබෝධයක් ගොඩනගන්න තියෙනවා. මිනිහේ බයිනෝ නම් හැමදාම මොකද වෙන්නේ දැන් අපි කියමු සමහර වැඩ කරන තැන්වල බොසා උදේ පාන්දර ඉඳලා බනිනවනේ දැක්ක වෙලා ඉඳලා. එහෙම මිනිස්සු ඉන්නවා. බොසා බැනලා දැන් මොකද වෙලා තියෙන්නේ? බොසා බනින දේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැමදාම සමහර බොසාලා එකම දෙයට බනින්නේ. එකම දෙයට බනින්නේ. එකම දේම Taman ඒ තැන නෑ කියලා තේරුණාට පස්සේ ආයේ ගැන අර හැමදාම දකින කුකුලගේ කර්මලා වගේ බොසා හැමදාම බයින දෙයට Tamanට හානියක් වෙන්නේ නෑ. මොකද Taman ඒ බයින්නේ එකම දෙයට බව අවබෝධ කරලා තියෙනවා. Taman එතන නෑ කියලා තේරෙනවා. බොසාගේ බැනීම නවත්තන්න පුළුවන්ද? බෑ. බොසා හැමදාම බයිනවා. එතකොට තමන් ජීවත් වන සිට සංවර කරගෙන ඉන්න. තමන් ජීවත් වෙන සිට සංවර කරගෙන ඉන්න. දැන් බලන් ගියාම තමන්ටමයි ඔක්කොම හැරෙන්න වෙන්නේ. එතකොට මේ සිට සංවර කරගන්න තැන රොකට් ගියාද? රටේ ජනාධිපතියා වෙන කතාවක්ද? ඒව වැඩක් නෑ මෙතනට. ඒක තමන්ගේ වෙනම අදහසක්. තමන් කැමති ජනාධිපතිකරු ඉන්නවා අකමැති ජනාධිපතිකරු. කැමති දැන් එහෙම සිතක් තුළ අවබෝධයක් තිබ්බ කියලා ඡන්දෙ නොගහ ඉන්න පුළුවන්. රාතුන් වහන්සේට කිව්වොත් ඡන්දෙ ගහන්න යන්න කියලා ඡන්දෙ ගහන්න යනවා රාතුන් වහන්සේ. රාතුන් වහන්සේට ඡන්ද දෙන්න පුළුවන්. කොයි ජනාධිපතිත්වද කියලා රාතුන් වහන්සේට ඡන්ද දෙන්න පුළුවන්. එහෙම දෙන්න බැරි නම් රහත් වීමේ ප්‍රතිඵලය මොකක්ද? රාතුන් වහන්සේටත් රටේ රජතුමා ගැන අදහසක් තියෙනවා. නෑ මට අදහසක් නෑ රජතුමා මට මොකටද මං කැලෑවේ ගිහින් රහත් වෙලානේ ඉන්නේ. එච්චර එක්ස්ට්‍රීම්ව හිතන්න එපා. බුදුවරු බොහෝ සංඝයා වහන්සේලා රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණා. උපදෙස් දීම මතින්. ඒගොල්ලොන්ට අදහසක් නොතිබ්බ නෙමෙයි. ඒගොල්ලොන්ට හොඳ නරක නොපෙනුණා නෙමෙයි. පටලව ගන්න එපා. නොපෙනුණා නෙමෙයි. අනවබෝධය නිසා නෙමෙයි. එච්චර පහත් තැනට යන්න එපා. මං කියන්න හදන්නේ මේකයි. මේ ලෝකේ ජීවත් වෙන්න සතුටින්. හොඳට සතුටින් ඉන්න. මොහොතක් පාසා නුවණ දියුණු කරගන්න. අවබෝධය දියුණු කරගන්න. ජීවත් වෙනවා කියන්නේ ඒකයි. ලෝකෝත්තර පැත්තට සිත දියුණු කරගන්න. යම් දේවල් දැනගන්න ලෝකයේ වෙන්නේ මොනවාද? දේශපාලන සංස්කෘතික වශයෙන් ගෝලීය වශයෙන් නවීන දේවල් ගැන Tamanට ඉඩ ලැබෙන සෑම විටම දැනුම වර්ධනය කරගන්න. හැකි සෑම දෙයක්ම කරන්න. තමන්ගේ කාලය හැකිපමණ උපරිම ලෙස කරව ගන්න බලන්න. මොකද අර විපාකසිත කියන්නේ එකපාරක් තමන් වයසට ගියා. මොකද විපාකසිත ඇතිවීම නවත්තන්න බෑ කිසි කෙනෙකුට. ඇති කරනවා ඒක. ඇස් ඇරියාම කන් ඇරියාම ඇති කරනවා. පැනලා යන්න බෑනේ. ඒ ඇති කරන සිතක් වැයවීමක් වෙනවා විපාකසිත. ඒ වැයවීම තුල තමන් මුහුකුරා යාමක් වෙනවා. වයසට යාමක් වෙනවා. නවත්තන්න බෑ. නවත්තන්න බෑ. ඔය සුද්ධ සිංහලෙන් අභිධර්මයේ ටිකක් කියලා දුන්නේ.
ඇත්තටම ඔක සත්‍ය ඔබගේ සිතට ගලපලා බැලුවොත් ඇහැට දැකලා මනසට අරගෙන කරලා බලන්න. මොකද වෙන්නේ කියලා ක්‍රියාවලිය. ජීවත් වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි හැමතිස්සෙම වරි වෙන්න ඕනේ අර යෝනිසෝ සහ අයෝනිසෝ මනසිකාරය. ඒකම එන්නේ ඒව ඔක්කොම ගොඩ නැගුණ තමයි ඉන්ද්‍රිය සංවරයනේ. ඉන්ද්‍රිය සංවරය මම අර කිව්වේ ගස් වැඳ වැඳ ඉන්න ඒගොල්ලන්ට මේ ටික තේරෙන්නේ නැහැ. මල් පූජා කර කර ඉන්න, ගාථා කිය කී ඉන්න අයට මේ ජීවිතය කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ විදිහට ඇහුවත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇයි අසත් ධර්ම අසත්පුරුෂයා ඊට වැඩිය විශ්වාසයි. අසත් ධර්මයේ ඊට වැඩිය විශ්වාසයි. අසත්පුරුෂයා විශ්වාසයි. ඒගොල්ලන්ට හිතෙන්නේම නැහැ තමන්ගේ සිත තුළ තමා ජීවිතය තුළින් ලබන අවබෝධයක්මයි මෙතන තියෙන්නේ කියලා. මොහොතක් පාසා තමන් ලබන අවබෝධයක්නේ තියෙන්නේ කියන දේ ඒගොල්ලන්ට කොහොම කරත් තේරුම් කරවන්න බෑ. ඒක දෘෂ්ටියකටමයි අහුවෙන්නේ. අසත්පුරුෂයාටමයි අහුවෙන්නේ. ඒයි තමන්ගේ සිත දැක ගන්න තැනටවත් ඒගොල්ලන්ට එන්න බෑ. හැබැයි බණ අහනවා. ගොඩාක් බණ අහනවා. බණත් අහනවා. බණ ඇහුවට මේ තැනට එන්න බෑ. මේ මොකද්ද තමන්ගේ ජීවිතය කියලා තේරුම් ගන්න බෑ. ඇත්තටම බැලුවොත් ත්‍රිපිටක පොතේ තියෙන දහමවත් තමන්ගේ ජීවිතේ ත්‍රිපිටක පොතට ගලපලවත් එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ මේ තමාගේ ජීවිතේ මොකද්ද කියන්නේ මේ මොකද්ද මේ ක්‍රියාවලිය කියලා තේරුම් ගන්න එක. ඒ තේරුම් ගන්න එක තමයි පසේ බුදුරජාණන් වහන්සේලා කරන්නේ. එතන මේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් දේශනා කරාද? එහෙම කතාවක් නෑ. ඒ අය ස්ව උත්සාහයෙන්ම මේ ජීවිතය කියන්නේ තේරුම් ගන්න බලනවා. මේ ජීවිතය කියන්නේ මොකක්ද? මේ දුක් වෙලාවත් මේ අධික ලෙස සතුටු වෙලාවත් එහෙම දෙයක් නෑ. මේ නටන වෙලාවට නටන, කන වෙලාවට කාලා, ට්‍රිප් එකක් යනකොට ට්‍රිප් එකක් ගිහින් මේ ජීවිතේ යන තැන මේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට අනේ මේ මැරෙනවනේ අපි හිටියත්. මේ කලකිරීමෙන් කතා කරන්නේ hina වෙලා හොඳට ඉන්නවා. හැකි පමණ hina වෙලා ඉන්න. දැන් hina වෙලා හිටියට දුක එන්න එපා කියලා තියනවද? දැන් මොකද දුක ආයේ විපාකයක් නේ කරවන්නේ. එහෙම එන්න එපා කියලා ඒක කරලා නැහැ. දුක එන්න එපා කියලා තියෙන්න පුළුවන්ද? රහතුන් වහන්සේවත් දුක එන්න එපා කියලා කියන්නේ නැහැ. ඒක කරන්න බෑ රහතුන් වහන්සේ. ඇයි? ඒ කරලා මොහොතකින් පොල්ලෙන් ගහන්න පුළුවන් එක්කෙනෙක්. එතකොට අම්බෝ කියලා දැන් ඔය පොත්වල තියෙනවා හරියට. කායික දුකනේ. දැන් මානසික දුක, මනසට දුක නෑනේ රහතුන් වහන්සේ. දැන් පොතේ කියවන්නේ ඕක. ගැඹුරුව ගිහින් බලන්නේ ක්‍රියාවලිය. අටි මොකද්ද මේ කියන්නේ? පොල්ලෙන් පිටට ගැහුවාම කායික දුකක් තියෙනවා රහතුන් වහන්සේට මානසික දුකක් නෑ. එතකොට කොහොමද මට ඕක වෙන්නේ? මට මොකක්ද මේක වෙන්නේ? දැන් තමාටමයි ගලපන්නේ. මේ පොත්වල තියෙන මගුල කියුවොත් තමන්ගේ ජීවිතයටයි ගලපන්නේ. ටිකක් පරිදි. දැන් මට පොල්ලෙන් ගැහුවොත් කොහොමද වෙන්නේ? ඒකේ වෙනස මොකක්ද? මම අල්ලගන්නවා. දැන් මං හිතනවා චතුරාර්ය සත්‍ය දුක මට එන්නේ නැත්තම් හොඳයි කියලා. දුක එන්නේ නැත්තම් හොඳයි. එහෙම කරන්න පුළුවන්ද? දැන් ඔන්න හිතනවා. දැන් දුකක් ආවහම මම අකමැත්තක් දක්වනවා. මං දුකක් එන්න එපා අකමැත්තක් කියලා වැන්දත් කරත් පැතුවත් දෙයියෝ යද්දත් අනේක එනවනේ. දැන් ඔන්න හිතනවා. කීයෙන් කී දිනකටද ඔහොම හිතන්න පුළුවන්. ඒකම ටික මොහොතකින් යාළුවා නගන මාර පාටියක් තියෙනවනේ මචං වරේ යන්න. දැන් අරක යට කරනවා. හිතන්න දෙන්නේ නැහැ ලීතින්. හිතන්න යන්නෙත් නැහැ. දැන් එතන ගිහින් නටනවා. සින්දු කියනවා, කනවා, බොනවා. දැන් අර දුක එහෙම හිතන්න වෙලාවක් දුන්නෙත් නෑ. අර මොකද යාළුවන ගෙවන දැන් නටලා එන්න ජොලි. යාළුවෝ තව ගොඩක් හම්බ වෙන. ඇත්තටම සතුටක් තියෙනවා. ආයෙ ගෙදරහම් පොඩ්ඩක් ඉතින් ටිකක් අරක මතක් වෙනවා. ඊට පස්සේ තව යාළුවෙක් කනකම්. දැන් මේ සතුට ඔස්සේම යාළුවෝ පාටි වලට අන ගන්නවා. ටිකක් නුවණක් තියෙන කෙනෙකුට න ආදේ. මොකද්ද මේ ජීවිතේ? මම දැම පාටි දැම්මත් මොනවා හරි අතෘප්තිකර බවක් මොකක් හරි තියෙනවා. දැන් අර සතුට තුල එයා සිතන පුද්ගලයාට අර අතෘප්තිකර භාවය තේරෙන්න ගන්නවා. දැන් මේ නටන්නේ කරන්නේ මොකුත් නෑ. නටන කරනකොට තේරෙන කට්ටිය ඉන්නවා. එයා හිතන්න බලනවා අඩේ දැන් මෙයා හිතනවා. එයා සතුටු වෙන්න ගියෙත් නෑ. අර සතුටු වෙලා ඒ ලැබපු දේ තුලින් එයා හිතන්න බලනවා දැන්. මේ වෙලාවේ නුවණ දාලා බලනවා අඩේ
මට දුකක් තිබ්බා ඒ දුක මං එන්න එපා කියලා කිව්වත් ඒකත් මට එච්චර කන්ට්‍රෝල් එකක් නෑ මං ඒකෙන් නටන්න ගියා පාටි එකට දැන් එතන තුලත් මට අතීතර භාවයක් තියෙනවා ඔන්න ඔය ටික හරියට නුවණින් දැක්ක කෙනා තමයි ඇත්තටම බෞද්ධ වෙන්නේ ඕක යන්තම් හරි තේරිච්ච එක්කනා විතරයි බෞද්ධ වෙන්නේ එයා බැලුවේ තමන්ගේ සිත අනිත් අය බොරු බෞද්ධ පොතේ තියෙන නිසා කවුරුත් කිව්ව නිසා අන්න එයාට තමයි දුක කියන දේ තේරුනේ. දුක ඇතුළේ එයා බැස්සේ නෑ නුවණින් එයා විමර්ශනය කළා එයාට තේරුණා මේක යම් කිසි හොරයක් තියෙනවා. ඊ යම් කිසි හොරේ අපිට නොතේරෙන නිසා ලෙඩ වෙනවා. අපි මැරෙනවා. බුදුරජාණන් වහන්සේත් කරේ ඒක තමයි. ඒක හොයමින් ගියයි එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්නේ ඇයි කියලා හොයාගෙන යනකොට තමාටම තේරෙන්න ගන්නවා ටික ටික මේ මොකක් හරි මෙතන රහසක් තියෙනවා. ඇයි මං දුක් වෙන්නේ? ඇයි මං ගොඩාක් සතුටට ඇලී යන්නේ? පොඩ්ඩ හිතන්න බලනවා. ඊට පස්සේ සතුටට ඇලී යනකොට මං මේ සතුට තියාගන්න වෙන try එකක් දෙනවා. උන මං බොරු කියනවා ඒකට. සතුට කේලම් කියනවා. මිනිසුන්ගේ ධනෙ හොරා ගන්නවා. මං ගොඩක් අකටයුතුකම් කරනවා. කමිෂන් ගහනවා. හිතලා බැලුවොත් අඩේ මං ඒක ඔක්කොම කරන්නේ දැන් මං අර යාළුවෝ ඔක්කොටම දුන්න ප්‍රසන්ට් ඒ ගත්තේව මං කමිෂන් ගහලා ගත්තේව. කමිෂන් ගහලා ගත්තේව තමයි දුන්නේ. දැන් එයාට හිතෙනවා අඩේ ඒක පොඩි හරි නෑනේ මේ වැඩේ. කාව කෙනෙක් දෙන්න තිබ්බ සල්ලි මං හොරා කාලා මං යාළුවන්ටත් දීලා මගේ හිතේ අනේ අර ටිකක් තේරෙන්න ගන්නවා. දුක පැත්තටත් එයා බලනවා අඩේ මම මේ බොරු කියන්නේ මොකටද? ඇයි මං කේලම් කියන්නේ? එතකොට අන්න පොඩ එයාටම නොදැනී එයාගේ ජීවිතේ එයා දකින්න ගන්නවා. එයාගේ ජීවිතේ එයා දකින්න ගන්නවා. කවුරු හරි කිව්වා නම් ඒක ආරෂ්ඨාංග මාර්ගයට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. දැන් අද එහෙම කියලා දුන්නත් වෙන්නේ නැහනේ. මේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා මතර කිව්වා සමහර ඒගොල්ලෝ ඉන්නවා ආරෂ්ඨාංගික මාර්ගය වචන ටික හරියට කියගෙන යනවා බණපදයි දහම් හරියට දන්නවා. සිත හිස් වෙලා තියෙන කුණු වෙලා සිත. කුණු වෙච්ච බව තේරෙනවා පොඩි ප්‍රශ්නයක් අහපුවම. නුවණ නැහැ. ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ ටිකක් වටේ කරකිලා එන තැනකින්. හැබැයි නුවණ නැහැ. ඒ නුවණ නැත්තේ ගැඹුරුව දහම විමර්ශනය කළ තමන්ගේ සිතට ගලපගෙන නැහැ. දැන් ඇත්තටම බුදුදහම කියන්නේ තමන්ගේ සිත විසඳ ගන්න එක. මම අර කියලා තුන්නේ විපාක. ඔහොම සිත විසඳ ගන්නකොට සිත ලියලා බලන කෙනෙකුට ෂණිකව තේරෙන්න ගන්නවා මේ සිත කියන දේ අඩේ මේකේ අනිත්‍ය වූ ස්වરૂපයක් තියෙනවා. මේ අනිත්‍ය වූ ස්වરૂපය නිසායි මම දුකක් නොපැමිණිය යුතු කියලා මගේ අදහසක් ඉන්නේ. ඒ වගේම සැපක් තුලින් අතෘප්තිකර භාවයක් තියෙන්නේ මේ සිත කියන දේ මට නොතේරෙන නිසා. සිත කියන දේ නොතේරෙන නිසා. එතකොට දුක කියන දේ යාට යම් විදිහට තේරෙනවා. ඊට පස්සේ බලන්න ඇයි මේ දුක හටගන්නේ? එතකොට යාට දුක හටගන්නේ මොකද්ද කියලා බලාගෙන යනකොට යාට හිතෙනවා අඩේ මම මේ අකමැති දේවල් මට නොලැබිය යුතුයි කියන තැනත් මට තණ්හාවක් තියෙනවා. කැමති දේවල් ලැබිය යුතුයි යන අදහස තුල මට තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව නිසාම මට ඒක තුල අතෘප්තිකර භාවයක් තියෙනවා. එනම් බලනවා අඩේ මේකට හේතුව මමයි මගේ කියලා දැඩිව අල්ලගන්න තණ්හාවේ ස්වરૂපයක් තියෙනවා මට. දැඩිව අල්ලගන්න ගතිය. ඒ අල්ලගන්න ගතිය නිසාමයි මට අකමැති දේවල් ආවම ඒ අකමැති දේවල් නොවුනා නම් හොඳයි කියලා හිතෙන්නේ. ඒ වගේම දැඩිව සතුටට ඇලී යන නිසාම තමයි මට මේ අතෘප්තිකර භාවයක් තියෙන්නේ. දැඩිව ඇලී යන තැන්වල මේ අතෘප්තිකර භාවය තියෙනවා. දැඩිව ඇලී යන්නේ කොහෙටද කියලා බලනවා. එතකොට අර මම කියන ගතිය හවු වෙනවා. දෘෂ්ටිය හසු වෙනවා. මම කියන මගේ කියන ගතිය. මට කැමති පරිදි තිබිය යුතුයි කියන ගතිය. ඒතර හැම වටාම කේන්ද්‍රගත වෙන්නේ මම කියන දෙයට.
බොරු කියන්නේ කේලම් කියන ඔක්කොම තැන්වල යට තියෙන්නේ මම කියන ගතිය. ඔය මම කියන ගතිය ඔස්සේම සිත තද කරගෙන ලෝකෙ දෙස බැලුවොත් Tamanට යථාර්ථය දකින්න බෑ. කෙලෙස් සහිතව මම මගේ කියලා දැඩිව අල්ලගෙන ලෝකෙ දිස බැලුවොත් ආර්යයන් වහන්සේටවත් ලෝකේ යථාර්ථය දකින්න බෑ. මමයි කියලා දැඩිව අල්ලන් ගන්න තැන. දෘෂ්ටිය ගැලවෙන්නේ අර දෘෂ්ටිය ගැලෙව්වට මම කියන ගතිය තියෙනවනේ. ඒක නිසා ඊතුරු තණ්හාවේ කොටස ඊතුරු මමයි කියලා දැඩිව අල්ලගන්න තැන ආර්යයන් වහන්සේ අපි කියමු මට මතක විදිහට කෙලෙස් සහිත අයට. සීක කියලා මට මතක විදිහට සීකාසීක සීකයන් වහන්සේලාට මම කියන ගතිය නිසා කෙලෙස් ටික එනවා. මම කියන දෘෂ්ටිය නෙමෙයි. සක්කාය දෘෂ්ටිය ගැලවලා තියෙන ඒගොල්ලෝ. වැරදි දෘෂ්ටිය තිබ්බට යාන මම කියන ගතියක් තියෙනවා. ඒක නිසා මගේ පුතා, මගේ භාර්යාව. එහෙම ගතිය තියෙන. එතකොට එහෙම තියෙනකොට එයාට ඒ සිත් පරම්පරාවල් තුන නුවණ සංගවනවා. යාර ලෝකේ යථාර්ථය කියලා සමහර කරුණු අර ප්‍රඥාවේ දැකීමේ අනාගත ඥානය හරි අතීතයේ තිබ්බ දේවල් ඇතිවන ඥානය හරි ඒවැයි සැඟවීමක් තියෙනවා ඒ නාරමුණු. කෙලස් වැඩි නම් එයාට අර ලෝකීය පිළිබඳ මං කියන නුවණ කියන දේවල් දැක ගැනීමේ ඥාන සංගවනවා. ඥාන සංගවනවා. දැන් මේ ඥාන සංගමනවා කියන තැන්වල දැන් ওই පුතේ තියෙන තව වැදගත් තැනකට ආවා. වැදගත් තැනකට ආවා. කියලාම දානවා ආවහම. දැන් ඉස්සර බුදුරජාණන් වහන්සේට තිබි චෝදනාවක් තමයි රහතුන් වහන්සේලා සිහින දකින්නවා කියන්නේ. කාමුක සිහින රහතුන් වහන්සේලා දකින්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ රහතුන් වහන්සේලා කාමුක සිහින දකින්නේ. කාමුක සිහින දකින්නේ. නමුත් අන්‍යාගමිකය කියන ඒ රහත් වුණා කියන අය කාමුක සිහින දකිනවා. දැන් ඔක අපි හරියට විසඳ ගන්න ඕනේ. පොත්වල ඉතින් එක එක දේවල් තිබ්බට හරියට විසඳලා දෙන්නේ නැහනේ ඔය පොත්වල තියෙන ඒවා. අපි කරන්නේ ආව විසඳලා දෙනවා. අපි යථාර්ථය බලමු. අද සමාජයේ රහත් වෙච්ච කෙනෙක් හිටියොත් කාමුක දේවල් දකින්නවද නැද්ද? දකින්න. විවිධ මාර්ග වලින් කාමුක දේවල් හොයාගෙන යන්න ඕනේ දකින්න සලස්වනවා. දකින්න සලස්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කර තැන සිහිනෙන් කියන තැනයි දක්කින්ද සලස්වන තැනයි වෙනසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කර තැන ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක අපිට පැටලිලා. ඒවත් අපි විඳ ගන්න ඕනේ හරියට. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනෙකුට කාමුකයි කියන දේවල් පෙන්නවනවා. සංවර වෙන කතාව දැන් ඔබට තේරෙනවා ඇති මම අර ඉස්සලා කිය දුන්න විදිහට. එතකොට මේක අදාළ වෙන්නේ රහතුන් වහන්සේට විතරයි. මොකද අනිත් අය අනාගාමී එක්කන කාම ලෝකයේ අත්හැරියට එයාට ඉඳ හිට හරි කාමුක දේවල් සිත තුළින් සීන හැටියට දකින්න පුළුවන්. හැබැයි රහතුන් වහන්සේට වෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම සිහිනය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සෝතාපන්න සකදාගාමී අය කාමුක සිහින දකිනවා. ඇත්තටම සිහිනය කියලා බැලුවොත් අපිම හදාගත්ත දෙයක්මයි අපි ආය නරඹන්නේ. පොදුවේ සිහිනය කියන්නේ අපිම හදාගත්ත දෙයක් අපිම නරඹනවා. එහෙම නැත්නම් හදා නොගත්ත දෙයක් නරඹනවා. හරි පුදුම දෙයක් මේ සිහිනය කියන දේ. හීන දකින්න. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මගේ රහතුන් වහන්සේලා කාමුක සිහින දකින්නේ නැහැ කියන්නේ
තමාගේ සිත තුළින් හදාගත්ත කාමුක සිහිනයක් නැවත මනසට විපාක කරවන්නේ නැහැ කියන දේ තමයි කියන්නේ එතනදී. මනසට විපාක කරවන්නේ නැහැ. ඇස් ඔක්කොම වහලා බුදිනේ. බුදි කෙනෙකුට තමයි මනස තුලටයි අර විපාක කරවන්නේ කාමුක සිහින විපාක කරවනවා මනසට. රහතුන් වහන්සේට ඒක විපාක කරවන්න බෑ. ඒක එච්චර ලොකු දෙයක්ුත් නෙමෙයි පටලිච්ච. මොකද ඇහැ අරගෙන ඉන්නකොට කාමුක සිහින ඇහැට පේන දේත් කාමුක සිහින වෙනවා නම් ඒක එච්චර ලොකු දෙයක් හැටියට ගන්න බෑ. නමුත් අර සිහිනයි කියලා එදා සමාජයේ අය ඒ විදිහට කිව්වා. කාමුක සිහින දකින්න. මොකද ඒගොල්ලොන්ගේ අදහස වුණේ කාමුක සිහින දකින්නකොට ඒ කියන්නේ ඇස් වහගෙන ඉන්නලා මනසට කාමුක සිහින රහතුන් වහන්සේ දකිනකොට ඒගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ රහතුන් වහන්සේ ඒ වෙලාවේ 80යි එයා කාමුක සිහින දැකලා කාමුක සිහින ඔස්සේ සිතන්න කියන්න කරන්න පෙළඹෙනවා කියලා. දැන් අපි සෝතාපන්න සකදාගාමි කෙනා කාමුක සිහින දැක්කාම සිතන්න කියන්න කරන්න පෙළඹෙනවා. යථාර්ථය අපි කියන්න ඕනේ. අපි යථාර්ථය දේශනා කරන්න ඕනේ. ඒ මොකද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා විවාහ වෙනවා. ළමයි හදනවා. ඒත් කාමුක සිහින කියන්නේ එයා එතනින් සංවර වෙලා නැහැ ඇත්තටම. එයාට සිහින පෙන්නුවොත් එයා ඒ ඔස්සේ සිතන්න කියන්න කරන්න පෙළඹෙනවා. එන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිහින පෙන්නවන ගතිය අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඇත්තටම රහතුන් වහන්සේටත් කිසිම ගැටලුවක් නැහැ. ඔක වෙනසක් තියෙනවා. රහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතුන් වහන්සේ කාමුක සිහින විපාක කරවන්නේ නැහැ කියලා. විපාක කරවන්නේ නැහැ කියලා. එහෙනම් විපාක කරවන්නේ. හැබැයි ඇහැරියොත් ලෝකේ කාමුක දේවල් සත්‍ය වූ හැට දකින්න පුළුවන්. හැබැයි ඇස් වහගෙන ඉන්නකොට මම නැවතත් කියනවා මේ අන්‍යාගමික අයගේ අදහස උනේ කාමුක සිහින විපාක කරනකොට රහතුන් වහන්සේ ඒ ඔස්සේ ඇදිලා යනවා. යාට කෙලෙස් තියෙනවා කියලා කියන්නේ. ඒකයි උත්සාහවන්ත උනේ. හැබැයි මම දේශනා කරනවා ඒක කාමුක සිහින දැක්කත් නොදැක්කත් රහතුන් වහන්සේ ඒ ඔස්සේ සිත පීඨවන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ වෙන්නේ රහතුන් වහන්සේට කාමුක සිහින විපාක කරනවද නැද්ද? නිදියගෙන ඉන්නකොට. ඔන්න ඔය ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම විපාක වෙන්නේ නැහැ කියලා. ඇත්තටම සාමාන්‍ය සිහින කියලා අපි හිතලා බැලුවොත් සිහින කියන්නේ අපි හදාගත්ත දේවල්ම තමයි. සිහිනයක්ම තමයි ඒක. සිහිනයක්ම තමයි. හැබැයි සිහිනයක් වෙන්නේත් මේ ලෝකය තුල අපේ සිත පිහිටවන ආකාරයට. සිහිනයක් වෙන්නේ මේ ඉදිරියදා ජීවිතයේ අපේ සිතේ පිහිටවන ආකාරයකට. ඒ කියන්නේ කෙලෙස් හා බැඳී යන ආකාරයට. ඒ කෙලෙස් හා බැඳී යන ආකාරය පවතිනවා නම් සෝතාපන්න සකදාගාමි කෙනා ඒ ඔස්සේ ජීවත් වෙනවා නම් එයාට විපාක කරවනවා සිතේ. සිතට විපාක කරවනවා කාමුක දේවල්. රාතුන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. රාතුන් වහන්සේට එහෙම වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ ඒක. සිහිනෙන් එහෙම වෙන්නෙම නැහැ. ඒ මොකද අර කෙලෙස් ඔස්සේ පරිහරණයක් නැහැ. එහෙනම් මම පැහැදිලිව කියන්නේ මේ සිහින කියන දේ පවතින්නේ තමා එදිනදා ජීවිතේ පරිහරණය කරන කෙලෙස් මතමයි. තමාම හදාගෙන තමාම විඳවනවා. තමාම හදාගන්න තැන විපාක සිහිනයක් ඒක. සිහින කරවගන්නෙත් කෙලෙස් තියෙන නිසා. රහතුන් වහන්සේට එදිනදා ජීවිතයේම සියලුම කෙලෙස් ප්‍රහීන කරන රාගදේශ මොහ වල නිසා විපාක කරවන්නේ සිහින. සිහින තමා තුළින් හදවගෙනම විඳවන්නේ. සිහින කියන්නේ ඒකයි. තමා තුළින් හදාගෙනම තමන් විඳවනවා. ඒ හදාකර සිහිනකින් දේ තමා තුළ විපාක කරවගන්න ගතිය කෙලෙස් මත රඳා පවතිනවා. තමා තුළ ඇති කෙලෙස් මත රඳා පවතිනවා. ඒකින් තමයි රහතුන් වහන්සේලා කාමක සිහින විපාක කරවන්නේ නැහැ. එදිනදා ජීවිතය ඇහැට දකින්න පුළුවන්.
මම හිතනවා ඒක දැන් තේරුණා කියලා. ඇත්තටම පොදුවේ ගන්න තියෙන්නේ මෙච්චරයි එතනදී. සිහින කියන්නේ තමාගේ සිත තුළ තමාම හදාගෙන විඳවන දෙයක්. විපාක කරව ගන්නවා සිත තුළම තමාම. ඒ විපාක කර ගැනීම තමාගේ එදිනදා ජීවිතයේ පවතින කෙලෙස් මත රඳා පැවතීමක් තියෙනවා. ඒ නිසා සිහින තුළ කෙලෙස් මත රඳා පැවතීම තියෙන දාකල් ඒ පුද්ගලයා සිහින දකිනවා. ඒක කෙලෙස් වලට සම්බන්ධයි. එයා දැකලා එයාට විඳින්නත් පුළුවන්. එයා ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට දැන් සිහිනෙන් දකිනවා සෝතාපන්න කෙනෙක්ගේ කාමුක සිහිනයක් දකිනවා. එයා දකින්න සැරේටම යාට දකින්න එක නවත්වන්න බෑ යා. මොකද එයා කෙලෙස් භාර්යාවත් එක්ක ජීවත් වෙනවා. ඒක නිසා යාට කාමුක සිහින ආපු ගමන් එයා තුලින් හදාගත්ත බව පෙන්වන්නේ නැහැ. ඇත්ත සිහිනයට ගියහම. එතකොට එයා ආයෙ සංවර වෙනවා සිතේ. ඒ කොහින්ද සංවර වෙන්නේ? එයා අර පංචශීලයේ එයා ඒ කියන්නේ පංචශීලය එයා කඩ කරන්නේ. ඒක අවබෝධයකට හසු වෙලා ඉවරයි ඒ ඵලයට. ඒක සිදුරු නෑ ඒකේ. පුල්ලි නෑ. ඒ කියන්නේ ඒකට හොඳ වචනයක් කියනවා. ඒ ආර්යකාන්ත සීලියද මොකද්ද කියන්නේ නෝකට තමයි. එතකොට යාට සිහිනිය තුලින් සකසලා දුන්නට ඇයි සකසලා දෙන්නේ? තාම කෙලෙසිය තියෙනවා. කෙලෙසිය තියෙනවා. ඇයි? තමන් පෞල් ජීවිතේ ගෙවනවා. පෞල් ජීවිතේ ගෙවනවා කියන්නේ කෙලෙසිය තියෙනවා. හැබැයි මේ කෙලෙසිය එතනින් පිටට යන්නේ. එතකොට කාමික වූ සිහින පෙන්වුවාට යා ටක් ගාලා අවබෝධය යාට එනවා සිහිනේ. එතකොට යා සිහිනිය තුලින්වත් එතනින් එළියට යන්නේ නැහැ. එයාගේ පංචශීලයේ තුලමයි ඉන්නේ. අනාගාමී එක්කනටත් එහෙම. සකදාගාමී එක්කනටත් එහෙම. අනාගාමී වෙනකොට එයාගේ කාම ලෝකයෙන් එයා බැහැර වෙනවා බොහෝ එයා පෞල් ජීවිතය තුල ඉන්න පුළුවන්. නමුත් එයා කාම ලෝකයේ එයා පරිහරණය නෑ. එයා අනිත් පැත්ත ලෝකයේ තියෙන. ඒක නිසා අනාගාමී අයටත් ඔය කාමුක සිහින දකින්නවා කියන දේ ස්ථිර වශයෙන්ම වෙන්න අපහසුයි. මොකද එයා කාම ලෝකෙත් පරිහරණය කරන්නේ නෑ. කාම ලෝකයෙන් වෙන් වෙලා එයා ධ්‍යාන පැත්ත බෞද්ධ මේ අනිත් ධ්‍යාන පැත්තට තමයි යාගේ සිත ඇලෙන්නේ. එතකොට සිත එදිනදා ජීවිතේ ඇලෙන තැනින් නිදහස් වෙන නිසා සකදාගාමි මේ සෝතාපන්න සකදාගාමි යන දෙදෙනාටම සීන දකින්න පුළුවන්. සීන හදෝගෙන දකින්න පුළුවන්. මේ හදෝගෙන දකින්න තැන එන්නේ කෙලෙස් නිසා ඒ කෙලෙසන වල සංවර වීමක් තමාගේ තුල තියෙනවා. තමාගේ තුල තියෙනවා. ප්‍රශ්න මොන හරි තියෙනවා ටිකක් දිග වෙලාවක් කතා කරා ගොඩක් වෙලා. හරි පහසු දෙයක් පැහැදිලිව මේ දෙයක් දේශනා කරේ. ඒක මගේ මම දන්නවා දැන් ඔය මේ බර වචන දාලා ජීවිතේට මිනිසුන්ව ගලවන්න බෑ. ජීවිතේට ගලවන්න බෑ. ඔය බර වචන කොච්චර දැම්මත් කරන්නේ පාඩම් කරන එක විතරයි. සිතට සැහැල්ලුවට අරන් යන ප්‍රායෝගික දහමක් දේශනා කළ යුතුමයි කියන දේ 100%ක්ම පහන වෙලා. කිසිම ඔය පාලි වචනයක්වත් නොදා ගැඹුරු සිංහල වචනයක්වත් නොදා මේක දෙන්න පුළුවන් නම් මිනිසුන්ට යන තැන අරන් යනවා. යන තැන අරන් යනවා. යන තැන සංවර වෙනවා. යන තැන මල් උස්සගෙන පොරකාගෙන වඳින්න යන්නේ. චෛත්‍ය වල රෙදියන් දන්න යන්නේ සිත දකින්න. සිත නිවෙනවා. ඒ මිනිස්සු සතුටින් ඉන්නවා. hina වෙලා ඉන්නවා. විනෝදින් ඉන්නවා. පාටියක් දාලා නටනවා සින්දුවකුත් කියනවා. යන තැන සිත අරන් යනවා. ජීවිතේ මොකද්ද කියලා මොහොතක් අවබෝධයි ඇයට. ඒගොල්ලෝ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ඇලෙනවා නම් ඇලෙන බව දන්නවා. ගැටෙනවා නම් ගැටෙන බව දන්නවා. තමන්ව මිනිස්සු කේන්ති කරන බව දන්නවා. තමන් මිනිස්සු ප්‍රසාද කරන බව දන්නවා. තමන් ඉන්ද්‍රකීලයක් වගේ සැලෙන්නේ නැහැ. තම තමන්ගේ දේශපාලන ගතිගුණ තම තමන් රටට ආදරය කරන ගතිය තම තමන්ගේ දේවල් තියෙන්න පුළුවන්. පටලවා ගන්න නරකයි. ඒවා අදහස් ඔස්සේ. එහෙම හිතියට ඒගොල්ලොන්ගේ සිත කය සංහයි. අකමැති මිනිස්සු ලෝකේ ඉන්නවා තමන් අකමැති දේශපාලඥයෝ ඉන්න පුළුවන්. නැති වෙන්න බෑනේ රෝතාපන්න වෙනවා කියන්නේ ඒක තමයි. අකමැති අය ඉන්නවා. එයාගේ කෙලෙස් ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. එයා දෘෂ්ටිය දැක්කට දෘෂ්ටි වශයෙන් ඒක බොරුවක් බව දැක්කට සත්පුද්ගල සංඥාව
එයාගේ ඉතුරු කෙලෙස් ටික තියෙනවා. රහතුන් වහන්සේට ඡන්දි දාන්න කියලා කිව්වොත් රහතුන් වහන්සේ ඡන්දි දානවා. රහතුන් වහන්සේ දන්නවා හරි කෙනා කවුද වැරදි කෙනා කවුද. රහත් වෙලා තියෙන්නේ හරි වැරද්දකින්ද නිරාකරණය කරගෙන. එහෙනම් රහතුන් වහන්සේ කියනවා මම ඡන්දි දාන්න යන්නේ නැහැ මහත්තයා. මම රහත් වෙලානේ. එහෙම කියන්නේ. පටලව ගන්න එපා. ඊට පස්සේ යන ඇයි රහතුන් වහන්සේ ඡන්දි දාන්න මට මම රහත් වෙලානේ. මට හොඳ රහතුන් වහන්සේ කිව්වොත් නෑ මට හොඳ නරක තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් එයා රහත් වෙලා නැහැ. මොකද එයා හොඳ නරක තේරුම් අරගෙනයි රහත් උනේ. ඒක රහත් වුණාට පස්සේ හොඳ නරක මොකද්ද කියලා අමතක වෙන්න බෑ. ඒක නිසා රටක ජනාධිපති පත් කරනකොට රහතුන් වහන්සේ එයාව පත් කරනවා. රහතුන් වහන්සේ රටක ජනාධිපති කෙනෙක්ගේ හොඳ නරක කියන්න පුළුවන්. Tamanට කැමති අයගේ හොඳ කියන්නත් පුළුවන් නරක කියන්නත් පුළුවන්. මොකද ඒක අවබෝධයක්. ඒක අවබෝධයක්. ඒගොල්ලෝගේ සිත තුළ කෙලෙස් නැහැ ඒ වුණාට. අවබෝධය කියන්නේ වෙනස්. විඥාන මට්ටමින් නෙමෙයි කතා කරන්නේ. විඥාන කියන්නේ දැනෙනවා දැනගන්න තැන ඒ දැනෙනවා දැනගන්න කියන තැන සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඒ ටික තියෙන කාංකල් ඒ ඔස්සේ අර ඇලීමක් තියෙනවා. ගැටීම දරුණු ලෙස තියෙනවා. දරුණු ලෙස තියෙනවා. කෙලෙස් ටික ගියාම පස්සේ ප්‍රඥා මට්ටමින් ලෝකය ගැන කතා කරන්නේ. හිතන්න කියන්න කරන්න බැලෙමින් ප්‍රඥා මට්ටමින්. සියුම් ඥානයකින් ඒගොල්ලෝ ලෝකේ පරිහරණය කරන්නේ. ඒ පරිහරණය කරන ඥානය තුල විඥාන මට්ටමින් අවිජ්ජාව වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එන්නේ නැහැ. නොදන්න දෙයක් නම් සද්ද නැතුව ඉන්නවා. අපි කියමු දැන් අහනවා රහතුන් වහන්සේගේ බැංකුවක කටයුත්තක්. රහතුන් වහන්සේ මේ කොහොමද දැන් මේ ගාන මෙතනට කැල්කියුලේට් වෙලා කොහොමද මේ බැංකුවේ මින් රහතුන් වහන්සේ එක දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැත්නම් නිහඬ වෙනවා. එයාට ටක් ගාලා ගන්නවා එනකොට මේක මට දන්නේ නැහැ. ඒ වෙලාවට බොරු කියනවනේ. බොරු කියන්නේ එකක් නොදන්න බව දැනගෙන දන්නවා කියන දියන් දන්න බව දැනගෙන මොදරම විශ්වාස වෙලා නොදන්න බව හඟවන එකක්. දෙකම වැරදි. දෙකම වැරද්දක්. කිය යුතු දේ කිය යුතු අවස්ථාවේ කිය යුතු පුද්ගලයාට නුවණ පාවිච්චි කරලා කියන්න ඕනේ. යම් ප්‍රශ්නයක් ඇහුවොත් එයා ප්‍රශ්නේ අහන්න යාට දැනගන්න අවශ්‍ය නිසා යම් කිසි කෙනෙක් ඔබගෙන් රහත් වෙලාද කියලා අහුවොත් උත්තරයක් දෙන්න ඕනේ. එයාට දැනගන්න අවශ්‍ය නිසා යහන්නේ ප්‍රශ්නේ කට දෙන එක හිත මග අරින්න බෑ. කිව්වත් නැතත් ඒකට උත්තරයක් දෙන්න ඕනේ. එයාට දැනගන්න අවශ්‍ය නිසා යහන්නේ. ඒක නිසා මග අරින්න බෑ සමහර දේවල්. එතකොට මග ඇරියාම තමාගේ සිතම දන්නවා තමන්ගේ සිත තුළින්ම තමන් බොරුවක් කරා කියලා. හොරයක් කරා වංචාවක් කරා කියලා. මම මේ ප්‍රයෝග ගැන නෙමෙයි කියන්නේ. ප්‍රයෝගයයි උතනයි වෙනසක් තියෙනවා. එයාට ස්ථීර වශයෙන්ම දැනගත්ත යුතු දෙයක් අපි සංගවනවා නම් ඒක වැරදි. එයාව අපි බෙදනවා නම් එයා මෝඩයි යාට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ නොතේරෙනවා නම් ඇයි නොතේරෙන්නේ කියලා තමන්ගේ සිත තුළම ඒකට එයා දන්නවා. මෙයාට තේරෙන්නේ නැහැ මේක කියලා. මෙයාව ගොඩ ගන්න බෑ කියලා දන්නවා. ඒක තමන් එයාට දන්නවා. ඒක ඥානයකට හසු වෙනවා. මෙයාට කොච්චර බණ කිව්වත් මෙයා ගැලවෙන්නේ නැහැ. හැබැයි ඉතින් යා සමහර අහන ප්‍රශ්න ඇහුවොත් ආයෙ උත්තර දෙනවා. නෑ වාට වැඩක් නෑ. එහෙම කියන්නේ. එයාට ඒක දැනගන්න අවශ්‍යයි. මොකද මේ දැනගන්න දේවල් එයා කොච්චර මෝඩ වුණත් එයාට කියලා දෙනවා. හැබැයි එයා මේ දහම තේරුම් ගන්නේ නැති බව දන්නවා. ප්‍රශ්න ඇහුවොත් එයාට දැනගන්න අවශ්‍ය නිසා එයා අහන්නේ කියලා දෙනවා. මොකද තමාට ඒකට හොඳ වචනයක් කියනවා. සාධාරණීකරණය කරගන්න බෑ. තමාගේ සිතට තමාට සාධාරණීකරණය කරගන්න බැරි නම් එයාට ඒක දේශනා කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගොඩ වෙලාවක් කතා කරා. හිමින් අභිධර්මයක් ඉගෙන ගන්න පුළුවන් ඔහොම යනකොට. අජිත් දැන් විස්තර කළා දැන් ඔය සීනයක් ගැන සරල විදිහට ගත්තාම ඒක එතන කාමය ගැනනේ. එතකොට කාමය කියන විදිහට මම නම් කලින්ම දැක්කේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත විදිහට මේ කාමීසු මිච්ඡාචාරය කිව්වා මේක කියන්නේ ඇලීමක්. ඒක
සෙක්ස් පැත්තට ඇලීමක් වෙන්න පුළුවන්, ආහාර පැත්තට ඇලීමක් වෙන්න පුළුවන්, නැත්නම් ඇල්කොහොල් පැත්තට ඇලීමක් වෙන්න පුළුවන්. මොකක් හරි ඇලීමකට එක්ස්ට්‍රීම් යනවා කියන එක තමයි. ඒක පොඩ්ඩක් වේදම එතකොට අපි සීනෙන් දකින්න කැමරට ගොඩාක් ලැබියාවක් තියෙන එක්කෙනෙක් සමහර විට එයා දකින්න පුළුවන් ඊනෙන් කනවා. එයා හරි හොඳ රස කෑමක් කනවා නේ. ඒ වගේ සීන දකින්න පුළුවන්. එතකොට ඇල්කොහොල් වලට කෙනෙක් දකින්න පුළුවන් එයා යාළුවොත් එක්ක බොනවා. හරි. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔය කාම කියන එක. ඕ දැන් අර කාම කියන දේ දැන් අපි කාමේසු මිච්ඡාචාරා කියලා කියනවනේ. එතනින් කියන්නේ කෙලින්ම අපිට අර වැරදි සේවනය කරන්න එපා කියලා. ඒකෙන් කියන්නේ. ඒක ස්ථිරවම ඒක තමයි හරි තේරුම. කාමේසු මිච්ඡාචාරා. නමුත් බොරු කියන්න එපා කියලා මේ ඉතුරු ඔය සිල්පද ටිකෙන් එතකොට අර හුඟක් වෙලාවට සුරාව පාවිච්චි කරන්න එපා කියන තැන මම අර කිව්වාගේ ඇල්කොහොල් පැත්තටම නෙමෙයි අපි කියමු ඔය ඩ්‍රග්ස් ගන්න ඒවා කොහොමත් වෙන් වෙන්න ඕනේ. නමුත් අර සුරාව පානය කරනවා කියන තැන අපි කාම පැත්තට ටිකක් බර වෙනවා. දැන් හුඟක් වෙලාවට රාගය කියන පැත්ත තමයි අද විවාහයේ භාවිතා වෙන්නේ. හුඟක් වෙලාවට රාග සිතුවිලි වචන වලින් තමයි වෙන් වෙලා තියෙන්නේ. වචන පාවිච්චි කරන තැන්වලදී කාම කියනවා. කාම රාග කියනවා. ඒතර කාම රාග පටිග කියලා තියෙනවා. එතකොට දැන් ඔය කාම රාග ඔන්න ඔය වචනවල පොඩි ඒ අවස්ථාවේ තේරුම් කරන විදිහ හුඟක් වෙලාවට ඔය තණ්හා රති රාග ඔන්න ඉතින් වචන ගොඩක් තියෙන තණ්හා රති රාග මාර තණ්හා රතිය ඔය රතිය කියලාත් කියනවා රාග. ඉතින් ඔය වෙනස් අපිට තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ. දැන් බැලුවාම කාමේසු මිච්ඡාචාරා කියන්නේ පැහැදිලිවම මේ තමන්ගේ භාර්යාව ඉක්ම යන්න එපා කියන්නේ. තමන්ගේ භාර්යාව කෙනෙකුට මම අර එක්තරා හඬපටිය කියලා දුන්න රජවරු බිසවරු 300 400ක් ඉන්නවා. ඒකත් මම පැහැදිලි කරලා කිව්වා රජවරු සෝතාපන්න වෙනවා නම් 300ක් ඉඳලා රජතුමාට 300දී 300 විවාහ කරගෙන තියාගන්න පුළුවන් භාර්යාවන්. 301ක් ගන්න බෑ රහතු. එහෙම ගන්නේ නෑ රහතුන් වහන්සේ සෝතාපන්න වුණාට පස්සේ. එයාට අවබෝධ වෙනවා. එතකොට එයා 300ක් බිසවවරු එක්ක ඉන්න පුළුවන්. එතකොට එයාට එයා ඒ 300ක් රජ වෙලා 300ක් බිසවවරු තියාගෙන ඉන්නවා. 301ක් එයාට ගන්න බෑ. 301ක් ගත්ත ගමන් එයා අර කාමීසු මිච්ඡාචාර සිල්පදේ කඩනවා. එතකොට වචන අපි අමතක කරොත් අපි අර කෑමට බීමට කැමති වෙන ස්වභාවය වෙනස්. ඒතර පොදුවේ ඔය කාම කියලා තමයි ඕකට තියෙන්නේ. නමුත් අර ඒක ඇතුලෙන් වෙන් වෙලා අද විවහාරේ භාවිතා වෙනවා රාග කියන. එතකොට ඇත්තටම ඔය ඔක්කොම එකතු වෙලා බැලුවොත් එකට එනකොට තණ්හාව කියලා තමයි එන්නේ. පොදු වචනයකින්. එතකොට කනවා බොනවා කියන දේ අපිට අර පන්සිල් පදවල ඒව පෙන්නලා නැහැ. සුරාමේරය කියලා ඩිරෙක්ට්ලිම පෙන්නනගෙන සුරාමේරය කියලා. නමුත් මේ පන්සිල් පද පහ ඇතුළත මේ කෑම කන්න එපා වැඩියෙන් එහෙම කතාවක් එතන කියලා නැහැ කොහෙවත්. අඩුම සීලය එතන දීලා තියෙන්නේ. එතකොට දැන් නෙක්ඛම්ම සංකල්පය කියලා කියනකොට කාමයෙන් වෙන්වීම කියලා තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය. එතනදී කාමය කියනකොට ඔක්කොම අහු වෙනවා. එතනදී කාමය කියන නෙක්ඛම්ම කාමයෙන් වෙන්වීම අවබෝධ කරනවා කියනකොට එතන අහු වෙනවා තණ්හාව. ලොකු පින්තූරේ. දැන් එතකොට එතනදී මේ කයෙන් වන අකුසල් වලට කාමීසු මිච්ඡාචාරායක අහු වෙනවා. නමුත් ඊටත් එහාට කියන්නේ නෙක්ඛම්ම කාමයෙන් වෙන්වීම කියනකොට පංචකාමය තමයි අහු වෙන්නේ. ඔක්කොම ටික අහු වෙනවා පංචකාමය. එන ඇස කන දිව නාසය ශරීරයෙන් විඳින සියලුම පංචකාම නෙක්ඛම්ම කාමයෙන් වෙන්වීම කියන ආරෂ්ඨාංග මාර්ගයේදී හමු වෙනවා. ඒ ටික තේරුණාද? ඔව් දැන් තේරුණා. මේ
ඔව් ඒක තමයි දැන් අර දැන් අර වාක්‍ය වගේ අර සුරාමේරය නම් වෙනම වෙනම මේකක් තියෙනවා සුරාමේරය මැජිකමක් කියලා තමයි. නමුත් අරක තමයි අරව තමයි කෑම වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු අපි තව මොකක් හරි සල්ලි වලට දෙඩු අතාවක් තියෙන කෙනෙක්. එතකොට සමහරවිට මුදල් ගැනම එයාගේ ඔළුවේ තියෙනවා. එතකොට දැනත් ලොකු ඇලීමක් තියෙනවා මුදල් ගැන. ඒක අපි දුන්නා වාහනයක් ගැන කාර් එකක් ගැන කියන්නේ. ඒකත් ලොකු ඇල්මක් තියෙනවා නම් ඉතින් එතනක් තියෙනවා කාමයක්. ඒක කියලා ඒක තමයි මට පොඩ්ඩක් මේව කරගන්න ඕනේ කරුණේ. ඔව් ඒක තමයි නෙක්ඛම්ම. ඒ කියන්නේ කාමෙන් වෙන්වීම කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට එතනට දැම්මේ ඒක තමයි. ඒක ඒ ටික අහුවෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තණ්හාව. කාමෙන් වෙන්වීම පංචකාමයෙන් එතනට එන්නේ. ඒතකොට පංචකාමයේ ඔක්කොම එකතු කරලා කාමෙන් වෙන්වීම කියලා ආරෂ්ඨාංගික මාර්ගය තියෙන. ඇත්තටම මේකයි වෙලා තියෙන්නේ. මම ඒක තව ටිකක් පැහැදිලි කරොත් දැන් ඇත්තටම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සංවර වෙන්නේ ස්ථීර වශයෙන්ම පංචශීලය. එයා පංචශීලය තුල ඉන්නවා. ඒක නිසා වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අඩුම වශයෙන් පංචශීලයෙන්වත් රැක ගන්න කියලා. මොකද මේ පංචශීලය තුල රැක ගන්නකොට හරියටම බොරු කියනම කේලම් කියම විස්තර කරන්න වෙනවා. මේ වචනයෙන් සහ වෙන අකුසල් ටික වෙන් කරන්න වෙනවා. එතකොට මේ වෙන් කරනකොට එයා බොහෝ සංවර වෙන්න ගන්නවා. මොකද මේ පංචශීලය හරියට බුදුදහමට අනුව විස්තර කරනවා නම් අර සක්කාය දිට්ඨිය ඇතුලේ සැඟවිලා තියෙනවා. නමුත් බොහෝ කල් එහෙම දහම විස්තර කරේ නෑ. දැන් අපි ඇවිල්ලා විස්තර කරාට. එතකොට අර බොරු කියන්නේ ඇයි? කේලම් කියන්නේ ඇයි? ඒ තුල අර සැඟවුණු මම කියන දේ විස්තර කරන්න වෙනවා. ඒවා එක්තරා විදිහකට යට යන්නේ නැති. නමුත් දැන් ඒවා එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට හරියටම පංචශීලය දේශනා කරන නිකන් සමාදන් වෙන එකක් නෙමෙයි. නුවණින් අවබෝධ කරන එකක් තියෙන්නේ. එතකොට අර මම මගේ කියන ගතිය බොරු කීම මේ කයෙන් වචනෙන් වෙන අකුසල් වලින් අවබෝධයෙන් වෙන්වීමක් වෙනවා. එතකොට එයා ආරෂ්ඨාංගික මාර්ගයේ තුලට වැටෙනවා. ඇත්තටම එයා එහෙම සංවර වෙන පංචශීලයෙන් නුවණින් අවබෝධ වෙන කෙනා නොදැනීම සම්මාදිට්ඨිය දිනු කරගෙන තියෙන එක්තරා ප්‍රමාණයකට. එතකොට එයා ආරෂ්ඨාංගික මාර්ගයේ තුලට වැටිලා තියෙනවා. හැබැයි එයා සම්පූර්ණ කාමයෙන් වෙන් වෙලා නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. මොකද සෝතාපන්න කෙනා තාම කාමයේ ඉන්නවා. එයා හොඳට කනවා බොනවා, අඳිනවා. එයාට ඉඩකඩම් වතු පිටි තියනවා, ව්‍යාපාර කරනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය එකම මාර්ගයක් ලෙස දේශනා කරාට පංචශීලයෙන් කරලා තියෙන්නේ අවබෝධය දියුණු කරගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුලට යන්න පහසු වෙනවා. හැබැයි අපිට වැරදුනා හුඟක් වෙලාවට දෘෂ්ටි ගලවන්න ඉස්සෙල්ලා අපි බලනවා නෙක්ඛම්ම සංකල්පයෙන් වෙන් වෙන්න. කාමයෙන් වෙන් වෙන්න උත්සාහ කරා. කන්න නැතුව ඉඳලා බොන්න නැතුව ඉඳලා ශරීරයට අර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට වැරදිච්ච මඟ අපි පුරුදු කරන්න බැලුවා. අපි නිකන්වත් හිතුවේනේ අඩේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාටත් ඒ ටික ඉතුරු වෙනවනේ කියලා. එහෙනම් ඉස්සල්ලා අපි දෘෂ්ටිය ගලව ගන්න ඕනි කියන තැනට ආවේ නෑ. ඊ වැරදිච්ච තැන අපිට. ඇත්තටම වෙන්න ඕනි ඉස්සල්ලා මේ සත්පුද්ගල සංඥාව දෘෂ්ටිය ගලව ගන්න. එතකොට අර නෙක්ඛම්ම සංකල්පය කියන දේ කාමෙන් වෙන් වෙනවා කියන පැත්තට තද වෙන්න අපි පාටි දාන්න යන්නේ. සින්දු කියන්නේ යන්නේ. කන්නේ පොන්නේ නැතුව ඉන්නවා. අපි වැරදි තැනකින් තමයි අල්ලගන්න යන්නේ. එහෙමයි වුණේ අපිට. කවදාකවත් මේ බොරු කියන මගේ ආත්මය කියන සංකල්පය අපි එච්චර යොමු කරගත්තේ නැහැ. ඒක මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණය අපි අනාත්ම කියන ලක්ෂණත් එක්ක හරියට ගැටෙනවනේ මිනිස්සු. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. අනාත්ම කියලා කිව්වේ නෑ. දැන් ගොඩාක් දේවල් වලින් අපි ගැටෙන්න බලනවා. මොකද අනාත්ම ලක්ෂණය තුල මේ යථාර්ථය තියෙනවා. මේ අනාත්ම ලක්ෂණය ඔස්සේ හිතන්න බැලුවොත් කාලාතර වෙනසත් එක්ක හිතන්න බැලුවොත් මතකයි කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ මම මගේ කියන දේ දියාරු වෙලා යනවා. එතකොට දෘෂ්ටිය ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහීන කරන්න උපකාර වෙනවා. බොරු කිව්වේ මම. ඇයි මම බොරු කිව්වේ? බොරු කියන්නේ කවුද ඉස්සෙල්ලා බොරු කිව්වේ? දැන් බොරු කියන මම කවුද? දැන් අර මම වටා ගොඩ නැගෙන දේ මම වටා මම කියන දේ දැඩිව විශ්ලේෂණය කරන්න උපකාර වෙනවා. එතකොට පංචශීලයෙන් කරේ ඇත්තටම ආරෂ්ඨාංගික මාර්ගයේ උඩට අතාරින්න උපකාර වෙන එක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම හිතන්නේ තේරුණා ඒකනේ. ඔව් තේරුණා. පංචශීලයෙන් අර ඒක කියන්නේ ඇත්තටම රාගය ගැන තමයි නේ. ඔව් පංචශීලයේ අතන කියන්නේ කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ ඒකම තමයි.
සුරාමේරී කියලා කියන දේ අර දැඩි වල්ල ගන්න එපා මේ පොඩි ෂොට් එකක් දාන එක නෙමෙයි එතන කියන්නේ අර ඩ්‍රග්ස් අනම්මනම් ගන්න එක පොඩි ෂොට් එකක් දාන එකත් වැරද්දක් තියෙනවා මම අර ගිය සුමානි කිව්වා වගේ. නමුත් ඒක හුඟක් වෙලාවට දැන් කේක් වලටත් අපි දානවනේ දැන් අපි කේක් දානවා අපි දන්නවා බ්‍රැන්ඩි අනම්මන මොන කේක් වලට දානේව දැම්මට අපි කේක් කෑල්ල කනවනේ. අපි කනවා. කේක් වලට පිනිපිනික් දැම්මත් ඔයා මේ ඇල්කොහොල් දාලානේ මං කන්නේ නැහැ කියලා එහෙම කරන්නේ. එතකොට ඒ වෙලාවේ ඒ අවස්ථාවේදී බලන් ගියාම ඒක තල්ලු වෙන්නේ අර මේ කාමෙන් වෙන්නේ. ඒ කියන්නේ කට දිව රහ කරන තැනට යන්නේ. පංචකාමයට වැටෙන්නේ. කේක් කන්න ආස කරන ගතිය. කෑවට වැරද්දක් නැහැ එතන. එතනදී අපි දැඩි උග්‍ර ලෙස දෘෂ්ටිය කරගන්න නරකයි. ඇල්කොහොල් හොඳම නෑනේ කියන දේ. එතකොට දැන් අපි බැලුවොත් දැන් ඇත්ත අපි තේරුම් ගන්න බෑ දැන් සමහර වෙලාවට ලංකාවේ කට්ටිය මස් වෙනකොට ගංජා දානවා. ගංජා දානවනේ මස් වෙනකොට. ඒක මෙලෙක් වෙන්න හරි එහෙම කියලා. දැන් ආයුර්වේදයේත් ওই ගංජා පාවිච්චි වෙනවනේ. දැන් මේ පැත්තෙන් බැලුවොත් ගංජා දාපු මස් කන්න නැතුව ඉන්න පුළුවන්. එහෙමනේ උග්‍ර ලෙස දෘෂ්ටියට වැටුණු. දැන් ඔය සුරාමේරී කියන දේ හරිම අමුතු දෙයක්. හැබැයි ඉතින් අර සෞඛ්‍යමය වශයෙන් හානියක් වෙන්න පුළුවන්. හානියක් වෙනවා සමහර වෙලාවට උග්‍ර ලෙස පාවිච්චි කරොත්. අර සීයේ මද ගතිය. ඒ වුණාට මාස් එකට ගංජා තියනවා දැම්මා කියලා ගංජා දැම්මනේ කියලා කන්න නැතුව ඉන්නේ නැහැ. ආයුර්වේදෙත් ওই ගංජා පාවිච්චි වෙනවනේ ඒක දන්නවා කට්ටිය. එතකොට ගංජා නොබී ඉන්න එක හොඳයි. يعني ඒකේ ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ අපිට කොයි විදිහටද මේක ගලප ගන්න කියලා. එතකොට කුඩු පැත්ත නම් ඉතින් කොහොමත්ම ගන්න දෙයක් නැහැ නේ. ඒක අපි හොඳටම දන්නවනේ. අනිත් ඩ්‍රග්ස් ගැන. එතකොට මේ ඔක්කොම වැටෙන්නේ කාමේසු සුරාමේරී කියන තැනට. ඒක නිසා තම තමන් ඒ විදිහට බේර ගන්න බය. ඒක නිසා මේ අරක්කු මොන හරි මත් පැන් දාපු කේක් නොකා ඉන්නවා. චොකලට් ජාති වල මත් පැන් තියෙන බව දන්නවා. ගහලක් තියෙනවා ලේබල් එකේ අපි නොකා ඉන්නේ නැහැ නේ කනවා. ඉතින් ඒ විදිහට මං කිව්වේ ඒ අවස්ථාව අනුව ඒක තෝර බේර ගන්න ඕනේ. මේ මස් මාළු කන එකත් ඔය මගුල තමයි වෙලා තියෙන මිනිස්සුන්ට. හරියට දෘෂ්ටියකට පැටලිලා. ඔබට ඕන නම් දෘෂ්ටියට පැටලෙන්න පුළුවන්. ගංජානේ තියලා ඒ දෘෂ්ටියක් අල්ලගන්න පුළුවන්. තමා හදා ගන්න දන දෘෂ්ටිය දැඩි වැලීමක් තියෙනවා. අර නිදහස් සිටීමේ ශක්තිය යාට නුවණ දියුණු කරගෙන නැහැ. සෝතාපන්නායට ඒ නුවණ තියෙනවා. ඒ අවස්ථාව අනුව එයා දන්නවා මේක ක්ෂණිකව මේක නුසුදුසුයි මේක සුදුසුයි. කියන සමාජය තුල. ඒක ඉබේමයි එන්නේ. ඒක තේරුම් කරවන්න බෑ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අහන්න. යෝනිසෝ මනසිකාරය කියවහම එතන කුසල අකුසල මුල් වශයෙන් ගණන් ගන්න පුළුවන්. ඒකම පුළුවන් මේ හටගත් තැන කියවහම මේ උපාදාන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කුසල අකුසල හඳුනගෙන යන අවස්ථාවක්. එතකොට යෝනිසෝ මනසිකාරයේ උත්පාද ස්ථಿತಿ භංග කියලා අපිට සිතේ චෛතසික ස්වરૂපයෙන් එහෙම ගන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේගේ දක්වපු නුවණින් දෙයක් තමයි උත්පාද ස්ථಿತಿ භංග කියලා කියන්නේ. ඒ උත්පාද ස්ථಿತಿ භංග වෙන ස්වરૂපය රහතුන් වහන්සේලා ස්වල්ප දිනකට පමණයි මේ ලෝකේ තේරුනේ. දැක ගන්න පුළුවන් උනේ. බුදුරජාණන් වහන්සේ කිව්ව උත්පාද ස්ථಿತಿ භංග අවස්ථාවක් විතරයි. ඒ යෝනිසෝ මනසිකාරය තමන්ට උත්පාද ස්ථಿತಿ භංග හැටියට බලන්න යන්න එපා. සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන ගතිය අල්ලගන්න පුළුවන්. මේ තුල අකුසලයක් තිබුණානේ අකුසලයේ මගෙන් පහවි යනවානි කියන දේ සිතට තුලටම ගිහින් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අර උත්පාද ස්ථಿತಿ භංග කියන සිතේ අභිධර්ම ස්වરૂපයෙන් සිත දකින්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරපු දෙයක්. හටගත් තැන නිරුද්ධ වෙනවා කියන දේ තමයි අර අපිට හට ගැනීම සහ නිරෝධය කියලා කියන්නේ. දැන් ඔකට කියනවා පෙර නොතෙබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියන.
පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා පොතේ වචන තිබ්බාම ඒක දකින්නේ ආර්යයන් වහන්සේ විතරයි. පෙර නොතිබී ඉතිරි නැතුව හට ගන්නවා කියන්නේ ඵලයක්. ඵලයක් දකින්න යන්න එපා මග යන්න නැතුව. පෙර නොතිබී ඉතිරි නැතුව හට ගන්නවා කියන තැන ශුන්්‍යතාවයක් තියෙනවා. පෙර නොතිබී හට ගන්න තැන ශුන්‍ය වෙලා ඉඳලා පෙර නොතිබී හට ගන්නවා. ඉතිරි නැතුව නිරුද්ධ වුණ ගමන් ආයෙ ශුන්‍ය වෙනවා. ශුන්‍ය වෙන්නේ කෙලෙස් නැති නිසා. පටලව ගන්න නරකයි. තව ශුන්‍යතාව විහරණය කියලා දෙන තියෙන වෙන දහම් වල මහායානේ ඒක ඒ අයට කෙලෙස් තියෙනවා. ඒ නිසා පෙර නොතිබී ඉතිරි නැතුව හට ගන්නවා කියන දේ පොතේ තියෙන දේ. ඒක හරි පොතේ. හැබැයි ඒක ඵලයක්. තේරුම් කරන්න පුළුවන්. දේශනාත් කරලා තියෙනවා පෙර නොතිබී ඉතිරි ඒ කියන්නේ උදේවැය සමුදය නිරෝධය කියන්නේත් ඕක තමයි. ඔය කියන්නේ ශුන්‍යව ඉඳලා දැන් ශුන්‍යයි. සිත ශූන්‍යව තියනා ගන්නවා යාට. හරි ඒක තේරුම් කරගන්න අමාරුයි. සිත ශුන්‍ය වෙලා ඉඳලා අරමුණක් එනවා. අරමුණක් ඇවිල්ලා අරමුණ නැතු යනවා. ආයෙ ශුන්‍ය වෙනවා. ටික වෙලාවක් ගියාම ආයෙ අරමුණක් එනවා. එයාගේ සිතේ සිතුවිලි අඩුයි කියලා කියන්නේත් ඕක තමයි. සිත් අඩුයි එයාට. රාහත් වෙන කෙනෙකුට සිත් නැති තරම්. ඒ පළවල් වල ඉන්න අයට ඇති කරන සිත් අඩුයි. එතකොටයි අපි කියන්නේ අර යාට ස්ට්‍රෙස් එක නෑනේ හරියට. ස්ට්‍රෙස් අඩුයි. ඒගොල්ලන්ට මේ වේගෙන් සිත් නැහැ. හුඟක් වෙලාවට ඒක ටිකක් තේරුම් කරවන්න අමාරුයි. ඒක වෙලා තියෙන්නේ කෙලෙස් නැති නිසා. මේ කෙලෙස් ටික තියෙන නිසාම තමයි පංචකාමයේ අපි පංචේන්ද්‍රයන් හසුරවන අරමුණු ගන්න බලන්නේ. කෙලෙස් ටික නිසාමයි. එතකොට සමුදය උදේවැය කියන කතාවක් තියෙනවා. ඒ උදේවැය Tamanටත් දකින්න පුළුවන්. හැබැයි ඒක නියමාකාර උදේවැය නෙමෙයි. දැන් අර මං මුල හඬ පටවිල දාලාගෙන මිනිස්සෙක් එක රණ්ඩු වෙනවා. එළිය ගිහින් බැනගෙන ඇවිල්ලා ටිකක් වෙලා ගෙන ආයෙ බැන ඉන්නවා. ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට සිතේ තේරෙනවා අනේ Taman අල්ලගෙන හිටියේ මේ මිනිස්යාගේ කෙරෙහි තිබ්බ වෛර කරන සිත් කෙමෙන් දියාරු වෙලා යනවා. එයාට මේක තේරෙනවා. දියාරු වෙවි යනවා. සිත සැහැල්ලු වෙන ගතියක් දැනෙනවා. ওই සිත සැහැල්ලු වෙන ගතිය අවබෝධයක් එක්ක එන ගතිය බොහෝ දුරට අර උදේවැය තැනට කිට්ටු වෙනවා. ඒ උදේවැය කියන සමුදය නිරෝධය කියන දේ දැක ගන්න හරියට සිත සැහැල්ලු කර ගන්න ඕනේ. භාවනා කළත් ඇත්තටම ඕකයි කරන්නේ. සමත කළා කරන්නේත් ඒකමයි. ඔය සිත සැහැල්ලු කරලා ස්ලෝ ඩවුන් කරලා දෙන්න බලනවා මේ උදේවැය කියන දේ තමාට හුරු කරව ගන්න. නුවණින් දකින්න. එතකොට අර කෙලෙස් වලින් කරන හානිය තමාටම දැනෙනවා මේකේ අඩුවීමක් වෙනවා. ඔය කෙලෙස් ස්තම්භන වශයෙන් ප්‍රහීන කරනවා කියන්නේ. මොකද ඒ අයට මේ දැනීමක් තියෙනවා අඩේ මේක ස්ලෝ ඩවුන් වීමක් කරගන්න පුළුවන් හිත හීලා කරගන්න පුළුවන් කියලා. ඒකයි උදේවැය සමුදය නිරෝධය ඔය මොකක්ද ඒකට කියන්නේ මොන අස්තංගමය මට ඉතුරු වචනේ එන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අජිත් ඇත්තම කියනවා නම් ඒක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් හිතේ නඩත්තු කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හිතේ නඩත්තු කරන දෙයක් කියන්නේ හිතේ දැඩිව අල්ල ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තම ස්වરૂපය. හිතේ දැඩිව අල්ල ගන්න ස්වરૂපයක් දෘෂ්ටි ස්වરૂපයෙන් හෝ තණ්හාව ස්වરૂපයෙන් හෝ තියෙනවා නම් අර සිත චණ්ඩියෙක් වෙනවා. සිත නිකම් මෙල්ල කරගන්න අපහසුතාවයක්. ඒක සිත කැළඹි අරව හොයනවා මේවා හොයනවා. ඒක ඇත්තටම වෙන්නේ සිත සකස් කිරීමක්ම තමයි කරන්නේ. අර විපාක කරලා එනවා වගේම ඇහෙන් කනෙන් අහනකොට විපාක කරලා පුරුදු වීම නිසා සිත සකස් කරවමින් යනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක නිසා සාමාන්‍යයෙන් කුසල අකුසල හඳුනගෙන ඉන්න එක තමයි ඒක නුවණ දියුණු කරගන්න එක තමයි වැදගත්. මග ඉන්නවා කියන්නේ ඒකයි. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ ඒකයි.
ඒක බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දෙයක්. මේ මග තුල ඉන්නකොට අර කෙලෙස් ටික ගලවලා යනකොට එයාට අර ඉබේම යාට ඵලයක් හැටියට කෙලෙස් ප්‍රහීන වීම නිසා ශුන්්‍යතාවයක් ඇති වෙනවා. කියන්නේ එයාගේ සිත සංවර වෙනවා. එයාගේ සිත පැහැදිලි. එයා සිතින් කයින් සිතන කියන කරන දේවල් පැහැදිලි. නැවතත් අර ඵල හතර ඔස්සේම තමයි ජීවිතේ මිනිස්සු ගැන හිතන්න වෙන්නේ. ලෝකෝත්තරයි කියලා කිව්වට අමතක කරන්න අරකයි ඵල හතරක් තියෙනවා. වෙන්වීමක් වෙනවා. ප්‍රශ්න තියෙනවා. අද දැන් මේක ප්‍රශ්නකට නම් අදාළ නැහැ. නමුත් අපි සත්‍ය ගැන බලනකොට මේ බුදුරජාන් වහන්සේගේ තියෙන චූඩමාණික්කය අපි එක අතකින් තියාගෙන අනෙක් අතින් දුක් විඳින එක තමයි කරන්නේ. ඒක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් නේ. කොච්චර උතුම් දෙයක් අපි අතින් අල්ලන් ඉන්නවද නේ? ඔය දැන් උතුම් දෙයක් අතින් අල්ලන් ඉන්නවා කියලා ත්‍රිපිටක පොතනේ අල්ලන් හිටියේ. අදත් වෙන්නේ වැඩිපුර මේකයි. උතුම් දෙයක් චුණ්ඩමාණික්කය කියලා පොතක් අල්ලගෙන ඉන්නේ. කවුරු හරි කියපු 10 කොටසක් අල්ලගෙන ඉන්නේ. 10 දේශනා තොගයක් අර ලයිබ්‍රරි එකට වගේ දාගෙන ඉන්නේ. උතුම් කොටසක් කියලා චුණ්ඩමාණික්කයක් කියලා අල්ලගෙන ඉන්න දේ සිත ඇතුළට දාගෙන මුණු කරගන්න බැලුවේ නෑ. සිතට ගැලපුවේ නෑ. මම අර මුලදී දහම් සාකච්ඡාවේ මුල හරියදී කිව්වා වගේ සිතේ වෙනස් වීම ඉතනේ අන්තිමට ඉතුරු වෙන්නේ. ලෝකේ වෙනස් වුණත්, ලෝකේ දියුණු වුණත්, ලෝකේ දුප්පත් වුණත්, ලෝකය මොනවා වුණත් තමන්ගේ සිතක් ඉතුරු වෙන්නේ. එතකොට මේ සිතක් කියන දෙයක් තමයි අවබෝධ වෙන්නේ. එතකොට චුණ්ඩමාණික්කයක පොතක් චුණ්ඩමාණික්කයක් ඇටියට අපි ත්‍රිපිටකය ආරක්ෂා කරන්න ඕනේ. ඒව කොච්චර කිව්වත් බලන් ගියාම මෙතන ආරක්ෂා කිරීමට වැඩිය තමන්ගේ සිතක් පුරුදු කරන මගක් තමයි තියෙන්නේ. දැන් චුණ්ඩමාණික්කයක් කියලා පොත් ටිකක් ගොඩ ගහගෙන හිටියට සිතක් පුරුදු වෙන්නේ නැත්නම් අර චුණ්ඩමාණික්කයේ තියෙන යථාර්ථය දකින්න බෑ සිතකට. එහෙම සිතක් පුරුදු කරේ නැත්නම්. ඒක තේරෙනවද? පැහැදිලිවම තේරෙනවා. තව ප්‍රශ්න තියෙනවද? ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා. ලයින් එකක් තියෙනවා කනෙක්ට් වෙලා. ඒ කනෙක්ට් වෙච්ච ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලෝකේ බණ කියන්නේ ලයින් එකක් කනෙක්ට් කරගෙන. ඒ කනෙක්ට් කරපු ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් ටික වෙලාවකින්. ගියාට පස්සේ චුට්ට වෙලාවක් තියෙනවා ආයෙ ඊට පස්සේ ඒක සාමාන්‍ය ලෝකෙට වැටෙනවා. ඕක කාටවත් තේරුම් කරන්න බෑ. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ මෙතන පොත් නැහැ. සාමාන්‍යයෙන් ලෞකික පාරේ අහලා බණ ඇහුවට එහෙම කියන්න අපහසුයි. බණ දේශනා ධර්මයේ දේශනා කරනකොට දේශනා කරන වෙලාවක් තියෙනවා. දේශනා කරන වෙලාවකට එක්තරා වූ සමාධියකටපත් වෙනවා. ඒ සමාධිය ඔය කියන බණ කියන අයට කොච්චර කිව්වත් තේරුම් කරවන්නත් බෑ. අහන අයට තේරුම් කරවන්නත් බෑ. ඒක නිසා ඒ අවස්ථාව තමන් උපරිම ප්‍රයෝජන ගන්න කියලායි මම කියන්නේ. නිසා තමන්ට තියෙන ගැටලු අහලා තමන් නිදහස් වෙන්න බෑ. අස්තපාරේ නැත්තම් අපි මේ දහම් සාකච්ඡාව නම් මම දෙන අවසාන වශයෙන්ුත් කියන්නේ නුවණ දියුණු වීමේ මගක් තියෙනවා. කොච්චර බණ ඇහුවත් පොත් කියුවත් වැඩක් නැහැ. ඒක තමයි අපි ප්‍රඥාව දක්වා දියුණු වෙනවා කියන්නේ. එහෙම කෙනෙක් තමයි දිනක චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැති බවයි තේරෙන්නේ. අපි මෙතන ධර්ම සාකච්ඡාව නවත්වමු. එන ඉරිදා නැවත රාත්‍රී ලංකාව වේලාවෙන් 9ට. මේ ධර්ම සාකච්ඡා තුළ පොඩ නොදැනීම අභිධර්මයේ නැමැති සිත විස්තර වෙනවා. එකපාරට අභිධර්මයේ කියලා කිව්වොත් පැනලා දුවනවා. ඒකේ සමාජයේ වෙච්ච විදිය. හැබැයි චුට්ට දැන් අරමුණක් කියන්නේ මොකද්ද? හේතු කියන්නේ මොකද්ද? එතකොට ඔය ප්‍රත්‍ය කියලා જાති දිනනවා. ඒවැ වචන පාවිච්චි කරලා ඔබලා දුවනවා. දැන් කට්ඨාන ප්‍රත්‍ය කියලා තියෙනවා. එතකොට මග්ග ප්‍රත්‍ය කියලා තියෙනවා. නිස්ස කියන උපනිශ්‍ර ප්‍රත්‍ය, අත්ති නත්ති විගත අවිගත. ඔය වචන දැම්ම ගමන් මිනිසු දුවනවා. අභිධර්මයේ කියලා. දැන් ඕවා ඩයිජෙස්ට් කරන විදියට, ඒ කියන්නේ ජීර්ණ වෙන විදියට හිමින් කියලා දෙන්න ඕනේ. බලනකොට වචනේ දන්නේ නැහැ. ඔක ඩයිජෙස්ට් වෙලා තියෙනවා හිතට. හිත මොකද්ද කියලා එයා දන්නවා. ඒ වෙන් කොහොමද සිත ගොඩ නැගෙන්නේ කියලා දන්නවා. එයා දන්නේ අත්ති නත්ති අවිගත විගත.
කම්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍යෝ මුකුත් වචනය දන්නේ නැහැ. එයා හැබැයි සිත දන්නවා. සිත සකස් වෙන විදිය සිතේ අර ස්ට්‍රක්චර් එක එයා දැනගන්නවා. අන්තිමට බලනකොට අඩේ අභිධර්මයක් ඉගෙනගෙන නොදැනීම ඉගෙනගෙන දැන් බය වෙලා තියෙන්නේ මේ වචන සිත්වල වචන පාවිච්චි කරන්න හරි අකමැති. මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කියලා වචන බයයි පාවිච්චි කරලා ඕක විස්තර කරන්න ගියාම මිනිස්සු ටිකක් බය වෙනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කියලා කියනකොට. ඉතින් මිනිස්සු ටිකක් අභිධර්මය කියන්නේ අභිධර්මය කියලා ටිකක් අර ඒ පැත්තට සමාජයේ වෙලා දැන් ඕක වෙන විදිහකින් වටෙන් ගෙනල්ලා ජීර්ණ කෙරෙව්වොත් ඇත්තටම ඒ අයට සිතට තේරෙනවද බලන් ගියාම ඒ සිත්නේ ඇති වෙන්නේ මොහොතක් පාසා සිත් ඇති වෙන්නේ ওই සිත් වලටකින් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත උපේක්ඛා සාගත ඔය නිදිට්ඨි සම්ප්‍රයුක්ත දිට්ඨි විප්‍රයුක්ත ඔය ඔක්කොම කියන්නේ මේ මොහොතක් පාසා ජීවත් වෙන සිත් තමන් ජීවිතය කියන සිත් ටිකක් ඔය කියන්නේ ඔය සිත් ටික සුද්ධ සිංහලෙන් කියලා දුන්නට පස්සේ එයාට තේරෙන්න ගන්නවා. සුද්ධ සිංහලෙන් තේරෙනවා පාලියෙන් වැඩක් නැහැ යාට. තව කෙනෙකුට යාට සුද්ධ සිංහලෙන්ම තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් අද වුණේ ඒක නෙමෙයිනේ අර වචනේ දුන්නොත් දැන් මම ඔබට කිව්වොත් මේ සිත් ටික මෙහිම සිත් 8යි මේක විපාක 8යි අහේතුක හේතුක කියලා ඔබ කරන්නේම පාඩම් කරන එක තමයි. පාඩම් කරන එකම තමයි කරන්නේ. ඒකනේ රටාව ඒකටයි පුරුදු වෙලා තියෙන්නේ. පාඩම් කරලා බැලුවාම අවසානයේම පාඩම් කරලා තියෙන්නේ. පාලි වචන ටිකක් පාඩම් කරලා තියෙන්නේ. සිත තමාගේ තුලින් ඒක අවබෝධ කරලා නෑ. අඩේ මෙහෙම සිත්නේ මටමනේ මේව ඇති වෙන්නේ. මේ සිත ඇති කරන්නේ මටමයි. මේ මට ඇති කරන සිත් මේ කතා කරන්නේ කියලා තේරුනොත් එයාට නොදැනීම යා අභිධර්මයක් ඉගෙනගෙන සිතක් දැකලා එයා අවසානයේ නිවීමට යන මාර්ගයටත්පත් වෙනවා. පහසුවෙන්පත් වෙන්න පුළුවන් අභිධර්මයෙන් හරියට තේරුම් කරොත්. හරියට සිත ස්ට්‍රක්චර් එකෙන් දැක්කොත් එහෙම වැඩි යන්න අවශ්‍ය නැහැ. මේ සිත ගොඩ නැගෙන විදිය තේරෙන. හැබැයි එහෙම දහම් දේශනා ඇහුන්නේ නැහැ. අභිධර්මයේ ගොඩාක් ඇහුනට අර පොතනේ කියවන්නේ සිත නැහැනේ. පොතත් කියවලා සිතටත් දෙනවා නම් වැඩි දෙකම යාට තදින් හොඳට වදිනවා. නමුත් පහසුවට සිතට යන්නේ නැහැ. මොකද දේශකයා දන්නේ නැහැ ඒක සිතට කියන විදිය, දේශනා කරන විදිය දන්නේ නැහැ. එයා ඒකින්ද තියලා අරිනවා පොත. ගන්න එකනත් පොත පාඩම් කරලා හරි ෂෝක්නේ කියනවා. යනකොටත් වචන කතා කරනවා හරි ෂෝක් බණ කියන්නේ. ඔක්කොම සිත් ටික දන්නවා. අර සිත් මෙච්චරයි මේ සිත් මෙච්චරයි. ඔක්කොම දන්නවා. පොත දන්නවා සිත දන්නේ නැහැ. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.